කවින්දද කිය හරි අපි කටන් අරන් කරගෙන එදා අපි නැවැත්තුවේ ISLM වල ගණිතමය විග්‍රහය යටතේ කතා කරේ ඉස්සලාම කතා කරා සරල ආවෘත්තාර්ථිකයක් ඊට පස්සේ ආවෘත්තාර්ථිකයක් යක් පිළිබඳව විතරයි ගණිතමය විග්‍රහයේදී අපි කරන්නේ ඒක ඇති අපි විදේශීය අංශය සම්බන්ධ කරලා ගානක් හදන්න යන්නේ නෑ මෙතෙන්දී හරි තවත් කවුද මොකද්ද කියන්නේ හරි පේනවා කියලා නේ කියන්නේ right එදා ගාන අපි එතනින් එහාට කරගෙන යන් එතන නිකන් මතකද දන්නේ නැහැ එදා ගානේ අපි හොයාගත්තා ඉතින් මම ලියන්න is සමානයි ඍණ 200යි ධන 5න් 1යි y එදා ගානෙන් හොයාගත්ත ටික පුතේ මම ලියන්නේ මොකද ආයේ ටික හොයන්න ඕනේ නෑනේ එදා අපි හොයාගත්තා පරිභෝජන ශ්‍රිතය හැටියට පරිභෝජන ශ්‍රිතය right ඉතුරුම් ශ්‍රිතය s සමානයි ඉතල පේනවනේ ඍණ 200යි ධන 5න් 1යි y කියලා හොයාගත්තා I හොයාගත්තා 700යි ඍණ 20යි r කියලා ඊට පස්සේ I s හොයාගත්තා 4500යි ඍණ 100යි r කියලා L1 හොයාගත්තා 5න් 2යි y කියලා L2 හොයාගත්තා 700යි ඍණ 20යි r කියලා එතකොට එහෙනම් L සමානයි මේ L1 L2 ඒක ඔයාලා දන්නවා එතකොට L1 ආවා 5න් 2යි y ධන 700 ධන 20යි r කියලා L m හොයාගත්ත අන්තිමට අපි එහෙම ගිහිල්ලා Lm හෙව්වා 750යි ධන 50යි r කියලා ඊට පස්සේ ඔය දෙක සමාන කරලා සමතුලිත ජාතික ආදායම හොයාගත්තා අපි 2000යි පොලි අනුපාතිකය 25යි කියලා හොයාගත්තා එතන යනකන් කරේ නේද කරපු අයට එදා හිටපු නම් හිටියේ බොහොම පොඩි ප්‍රමාණයක් ඒ කට්ටියට මතක ඇති අපි ISL අද සම්පූර්ණම ගානක් හදනවා මම මේ පාඩම ඉවර වෙලා මුලින්දම්ම ආය ගානක් හදනවා අදත් නැත්තම් කට්ටිය කරන්න දෙයක් නැහැ මොකද එක දවසෙම මේ ගාන හදන්න ඕනේ මේ ටික අපි එදා හෙව්වා දැන් මේ හෙව්වේ මොකේකද සරල ආවෘත ආර්ථිකයකට අදාළ සරල ආවෘත ආර්ථිකයකට අදාළව සමතුලිතය වෙන්නේ S සමානයි I වන තැන හරිද විදීම් කාන්දුවින් වලට සමාන කියන තැන එතකොට අපි IS හෙව්වේ කොහොමද IS හෙව්වේ S වලගේ Iට සමාන කරලා මේක හොයාගත්තා. හරිද? දැන් අපි මේකට රජය සම්බන්ධ කරමු. එතකොට ආවෘත ආර්ථිකය. සරල නැහැ. දැන් රජය සම්බන්ධ වෙලා මේ ආර්ථිකයට මොකද කියන්නේ? රුපියල් 10,100ක ඍජු බදු අය කරනවා.
රුපියල් දසලක්ෂ 100ක ඍජු බදු අය කර. හරිද? දැන් රජයේ බදු අය කරන්න පටන් ගත්තන් පස්සේ මොකද වෙන්නේ? දැන් ඉස්සෙල්ලා තිබ්බේ S සමානයි I. දැන් රජයේ බදු විතරක් කරලා S ධන T සමාන වෙන්න ඕනේ I ධන G ට. දැන් G ගැන කියලා නැහැ තාම. එහෙනම් S ධන T සමානයි I ට. දැන් මොකද ප්‍රශ්නේ? හරි. දැන් එහෙනම් අපි බලමු රජයේ ඍජු බදු රුපියල් දසලක්ෂ 100ක් අය කරන තත්ත්වයේ යටතේ සමතුලිත ජාතික ආදායම කොහොමද හොයන්නේ කියලා. හරිද? දැන් එහෙමනම් මේක යටතේ වෙන්නේ S ධන T සමානයි I ට. දැන් අපි I දන්නවා. මේ රජය සම්බන්ධ වෙච්චාම රජය කරන ක්‍රියාකාරකම් දෙක මොකද්ද? එකක් තමයි බදු අය කිරීම, අනික තමයි රජය වියදම් කිරීම. බදු කියන්නේ ආදායම් ලබා ගැනීම, මේ වියදම. ඔය දෙක රජය මැදිහත් වෙලා කරන්න ප්‍රධාන වශයෙන් ඒවා තියෙනවා. දැන් අපි බලමු බදු විතරක් අය කරොත් එහෙනම් S ධන TD සමානයි I ට තමයි IS දෙන්නේ. හරිද? දැන් එහෙමනම් S කියලා කියන්නේ ඍණ 200යි ධන 5න් 1යි y ධන y කීයද? t සමානයි I කියන්නේ 700 ඍණ 20යි r. right? දැන් මෙතන YD වෙන්න ඕනේ බදු අය කරන් පස්සේ. රජයේ සම්බන්ධ නොවන තත්ත්වයක් යටතේ YD සමානයි Y ට. ඇයි? වැය කළ හැකි ආදායම සමානයි ආදායමට රජයේ බදු අය කරන්නේ නැත්තම්. හැබැයි දැන් රජයේ බදු අය කරොත් වැය කළ හැකි ආදායම වෙන්නේ Y ඍණ T. right? ඒක නිසා ඍණ 200යි ධන 5න් 1යි y ඍණ t ධන t සමානයි 700 ඍණ 20යි r. ඔයාලගේ ටියුට් එකෙත් තියෙනවා ඒක. හරි. හරිද? හරි. ටියුට් එක ඊට වඩා දීර්ඝව හදලා තියෙනවා මම ඒක බලන්න පියවරවල් වැඩි කරනවා. දැන් එහෙනම් ඍණ 200 ධන 5න් 1යි y ඍණ මෙතන දැන් t කියලා කිව්වේ 100යි 100න් 5න් එකක් කියලා කියන්නේ 20යි 200යි ඍණ 20යි ධන 100 සමානයි 700 ඍණ 20යි r. දැන් ඍණ 220යි මෙතන මේකෙන් 100 කඩු කරනවා ඍණ 120 ධන 5න් 1යි y සමානයි 700 ඍණ 20යි r. මේක එහාට යනකොට ධන වෙනවා. එහෙනම් 5න් 1යි y සමානයි 820 ඍණ 20යි r. එහෙනම් y එහෙම නැත්නම් is සමානයි පසර බිඳුවයි 40යි 4100 ඍණ 100යි r. දැන් බදු අය කරන් පස්සේ නව is තමයි ඔය ඉස්සෙල්ලා තිබ්බ is කොහොමද? මොකද වෙලා තියෙන්නේ? බදු අය කරනකොට 4100 වෙලා. ඒක පැහැදිලිද? දැන් රජීය බද්දක් අය කරන් පස්සේ නව is අපි මෙහෙමයි හොයාගන්න. හරි? පැහැදිලිද ඒක? මේකේ හොයලා තියෙනවා. right. ඊට පස්සේ කියනවා රජයේ රුපියල් දසලක්ෂ 100ක ඍජු බදු අය කර රුපියල් දසලක්ෂ 150ක් වියදම් කරයි. දැන් රජයේ අනිත් කැලලත් එකතු වෙනවා. 100ක් බදු අය කරලා මොකද වෙන්නේ? 150ක් වියදම් කරනවා. මොකද වෙන්නේ කියලා අහන්න. දැන් බලමු මේ කැලල
100ක් අය කරලා 150ක් වියදම් කරොත්. ඒ කියන්නේ බදු 100යි G 150යි. එහෙනම් S ධන T සමානයි I ධන G ට සමතුලිතයි. හරිද? එහෙනම් S කියලා කිව්වේ අපි හොයාගෙන තියෙනවා ඍණ 200යි ධන 5න් 1යි y ධන මෙතන y කියන එක අපි y ඍණ t y ඍණ 100යි ධන 100යි t කියන එක සමානයි i කියලා කියන්නේ 700 මේ හොයාගෙන තියෙනවා 20r ධන 150. දැන් මේක තමයි නව is. ඒකට මෙතන 20යි ඍණ 220යි ඍණ 120යි select-මයි. ධන 5න් 1යි y සමානයි 850 ඍණ 20යි r. 5න් 1යි y සමානයි එහෙනම් මේක එහාට යනකොට 950යි 970 ඍණ 20යි r. එහෙනම් y සමානයි පස්සරක් 35න් 5 දැම්මා 45යි 48 ඍණ 100යි r. දැන් මේ තමයි රාජ්‍ය රුපියල් මිලියන නැත්නම් දසලක්ෂ 100ක බදු අය කරලා රුපියල් මිලියන නැත්නම් දසලක්ෂ 150ක් වියදම් කරොත් නව is. ඒක හොයලා කියනවා. right. දැන් ඔක ඉතා කෑල්ල මතක නැත්තම් පුතේ පැහැදිලි නැතුව ඇති. අපි ඒක හින්දා ඔතෙන් එනකන් වෙනමම ගානක් අද මම හදනවා. හැබැයි ඉන්න කට්ටිය මුලින්ම ආයෙ බලා ගන්න. ඊට පස්සේ විභාගෙට ආපු ගණන් නකුත් බලමු අපි එකක් හෝ දෙකක් අද තියෙන වෙලාව හැටියට කරන් තව එක දවසයි තියෙන්නේ මොනවා කරන්නේ. හරි රිවිෂන් එකක් තියෙනවනේ 10 වෙනිදා නේද? ඒකත් මම්ම තමයි කරන්නේ. අපි බලමුකෝ. එදාට ගණන් 5ක් 6ක්වත් හදන්න නේද? ඒත් මේක විතර නෙවෙයි මුළු පාඩම ඔක්කොම කරන්න එපේ. රයිට්. මේ ගාන ලියා ගන්න ඔයාලා ඉන්න අය ඉපදෙන ඉන්නේ නා. සරල ආවෘත ආර්ථිකයක් සම්බන්ධව මේ ISL එන් සම්පූර්ණ ගානක් අපි හදමු. රජය සහ රජය සම්බන්ධ නොවන සම්බන්ධව පහත් සඳහන් තොරතුරු දී ඇත. පහත් සඳහන් තොරතුරු දී ඇත. අගල්යන්ද පොලි අනුපාතය ප්‍රතිශතයක් වශයෙන් ගණනය කරනු ලබන අතර පොලි අනුපාතිකය ප්‍රතිශතයක් වශයෙන් ගණනය කරනු ලබන අතර අනිකුත් වටිනාකම් රුපියල් මිලියන වලින්. හරි මෙන්න මේ වගුව ලියා ගන්න y c r I L1 L2 M. Right. So ආදායම 3000යි 4000යි ලේසි ගානක් අපි හදන්නේ. පරිභෝජනය 2600යි 3400යි පොලි අනුපාතිකය 10යි 20යි ආයෝජන 1000යි 600යි L1 500යි 10යි L2 10යි 500යි M 1500යි 1500. හරිද? එක එක ප්‍රශ්න අපි කතා හදාගෙන යන්. ඔයාලා ටිකක් හදන්න වෙයි. පළවෙනියෙන් කියනවා IS සහ LM වක්‍ර ව්‍යුත්පන්න කර IS සහ LM සමීකරණ එහෙම නැත්නම් ඔව් සමීකරණ IS සහ LM සමීකරණ ව්‍යුත්පන්න කර
සමතුලිත පොලි අනුපාතය සහ සමතුලිත ජාතික ආදායම ගණනය කරන්න. සමතුලිත පොලි අනුපාතිකය සහ සමතුලිත ජාතික ආදායම ගණනය කරන්න. දැන් එහෙම ගානක් මේ තියෙන්නේ පළවෙනි අධ්‍යයනයේම ගානක් ආවොත්. කියන්නේ වගුවක් දීලා ඔයාලට හදාන යන්න ආවොත්. පළවෙනියෙන්ම අපි හොයන්න ඕනේ මොකක්ද? අපි හොයන්න ඕනේ නැත්තේ IS නේ. IS වෙන්නේ මොනවට සමාන වෙලාද? SI ට සමාන වන විට තමයි IS වක්‍රය ගොඩනැගෙන්නේ. එහෙම නැත්නම් ඉතින් අපි තව ක්‍රමයක් කිව්වා IS සමානයි y සමානයි c ධන i කියලා හොයන්න පුළුවන්. මේක තවත් ක්‍රමයක්. ඒකටත් මම එදා හැදුවා. ඒකටත් අපි හදුන්නේ. එහෙනම් මොකද්ද පළවෙනි ස්ටෙප් එක IS හොයන්න නම් SI ට සමාන වෙන්න ඕනේ. එහෙනම් දැන් මේ වගුවෙන් අපි ඉස්සරලාම හොයාගන්න ඕනේ මොකද්ද? ආයෙත් කියන්නේ මොකද්ද වගුවෙන් ඉස්සරලාම හොයාගන්න ඕනේ? නැත්නම් අන්තිම මොකුත් තේරෙන්නේ නැති මේ ගාන විතරයි කරන්නේ. එදා අර වාගෙට කරලා නවත්තපු හින්දා අද මතක නැහැනේ. මේ වගුවෙන් ඔයාලා පළවෙනියෙන්ම හොයන්න ඕනේ මොකද්ද දැන්? මම කිව්වේ SI ට සමාන වන තැන හොයාගත්තාම තමයි IS වක්‍රය හොයන්නේ. එහෙම නැත්නම් c ධන i. ඔයාලා ඉස්සරලාම මේ වගුවෙන් හොයන ව්‍යුත්පන්න කරන සමීකරණය මොකද්ද? දීලා තියෙන දත්ත අනුව. මොනවද හොයන්න පුළුවන් ඉස්සරලාම? අපිට හොයන්න ඕනේ මොනවද? S සහ I හොයා ගන්න ඕනේ IS හොයන්න නම්. ඉස්සරලාම හොයන්නේ මොන සමීකරණයද? කියන්න පුළුවන්? S හරි. දැන් මට කියන්න දීලා තියෙන දත්ත අනුව S හොයන්න පුළුවන්ද? ඒකයි ප්‍රශ්නේ. දීලා තියෙන data අනුව S හොයන්න පුළුවන්ද? ඒකත් කියන්න බෑ. දීලා තියෙන දත්ත අනුව S හොයන්න පුළුවන්ද කියලා. S හොයන්න නම් තියෙන්න ඕනේ මොනවද? ආදායම තියෙන්න ඕනේ, ඉතුරුම් තියෙන්න ඕනේ. දැන් මේකේ තියනවද ඔක? ආදායම තියෙනවා, S තියනවද? නෑනේ. එහෙනම් දැන් ඔයාලා අපි සාමාන්‍යයෙන් දන්නවා සම්බන්ධයි y සමානයි c ධන s. එතකොට එහෙනම් c හොයාගත්තොත් අපිට y වලින් c අඩු කරලා s හොයාගන්න පුළුවන්. නැත්තම් c ශ්‍රිතය බලාගෙන හදන්න නැතුව ලියන හැටිත් මම කියලා දීලා තියෙනවද? මොකද්ද කියන්නේ? හොඳයි. y දින c. right. එහෙනම් අපි දැන් ඉස්සෙල්ලාම හොයන්න ඕනේ c නේ. c හොයන්න බලන්න. c හොයලා ලියන්න බලන්න. එදා මම හදුවානේ. c වල සූත්‍රය ලියන්න ඉන්න එක්කෙනා හරි කරන්න. ඉන්නේ කීප දෙනා වුණාට කමක් නැහැ. එයාලා කරන්න. ඉවහගේ ලඟ වෙනකොට අඩු වෙනවනේ. c වල අගේ නිකන් හොයලා කියන්න බලන්න. ලියන්න පුළුවන් නේ. ඉංග්‍රීසි වලින් පුරවන y සමානයි කීය ධන කීයයි yද කියලා. එහෙම ගණන් හදන්න කියපුවම යනවද යන්න? අයින් වෙලා. නෑනේ. එහෙමත් වෙන්න බැරි නෑ. එක්කෙනෙක් අදලා කියන්න මට c වල කීයද කියලා. උත්තර දෙන්න. ගණන් ඉතින් ලියාගෙන යන්නත් බෑ. ලියාගෙන යන්න මට පුළුවන්. ඒ වැඩක් නෑනේ ඔයාලා. නෑ පුතේ පරිභෝජනය ශ්‍රිතය නැත්තේ. අපි දැන් හරි කමක් නෑ. දැන් පරිභෝජනය හොයන්න නම් c සමානයි a ධන b y නේ. එදා අපි හදුවයි. දැන් මේකේ b කියලා කියන්නේ මොකක්ද? b සමාන මොකේද? එන්න මේ b
දැන් රිවිෂන් එනකොට බලන්න එන්න ඕනේ මෙව ඈ මට හදන්න මේ B කියන්නේ මොකක්ද? B සමානයි MPC ආන්තික පරිභෝජන නැමියාව කියන්නේ. ඒ කියලා කියන ආදායම එකකයකින් වෙනස් වන විට පරිභෝජනයට අලුතින් එකතු වෙන හෝ පරිභෝජනය වෙනස් වෙන ප්‍රමාණය. දැන් MPC හොයන්නේ කොහොමද? B එහෙම නැත්නම් MPC හොයන්නේ ඩෙල්ටා C බෙදීම ඩෙල්ටා y. මතක නැත්නම් දන්නේ. දැන් එහෙනම් ඩෙල්ටා C කියලා කියන්නේ 3400 බෙදී ඍණ 2600. 2600 බෙදීම ආදායමේ වෙනස 4000 ඍණ 3000. ඊට එතකොට මෙතන 800යි මෙතන 1000යි. බිංදු දෙක 10න් 8යි කියලා කියන්නේ 5න් 4යි. එහෙනම් B වලගේ 5න් 4යි. අපි පරිභෝජන ශ්‍රිතිය හොයන්නේ ආ. එතෙන් එනකම් පැහැදිලිද? අද නම් පැහැදිලි. එදත් පැහැදිලිනේ. ඊට පස්සේ තමයි අපැහැදිලි වෙන්නේ නේ. කමක් නැහැ. වගුම කන්න බෑ ඕන වෙනවා අපිට ගාන ඉවර වෙනකම්. හරිද? දැන් එහෙනම් C සමානයි A ධන 5න් 4යි B වෙනුවට y. ඇයි 5න් 4 දැම්මේ? අපි දැන් ඒක හොයාගත්තා. හරි? දැන් අපිට හොයන්න ඕනේ තව A සහ A හොයාගන්න. එහෙනම් A හොයන්න නම් C ට සහ y ට අගයන් දෙකක් ආදේශ කරන්න ඕනේ මේ කැමති පේළියේ. එහෙනම් අපි 2600 ආදේශ කරමු. 2600යි සමානයි A ධන 5න් 4යි ඒ වෙලාවේ y 3000යි. 5 6යි 6 4 24 කියන්නේ 2400 මෙහාට එනකොට 2600 ඍණ 2400 සමානයි A. ඒ කියලා කියන්නේ 200 සමානයි A. දැන් එහෙනම් පරිභෝජන ශ්‍රිතය කොහොමද එන්නේ? C සමානයි A කියලා කියන්නේ 200යි ධන B කියලා කියන්නේ 5න් 4යි y. හරිද? දැන් පරිභෝජනීය ශ්‍රිතය මේ වගේ වගුකින් හොයන හැටි පැහැදිලිද? තුන්වෙනි සැරේට. ඒක හරිද? ඉන්න කෙනෙක් කියන්නේ එතෙන් එනකම් පුළුවන් ද පුතේ ඒක හදන්න? එක්කනම තමයි කියන්නේ. පරිභෝජන ශ්‍රිතයට එනකම් පුළුවන්ද? අනිවාර්යයෙන්ම ගානක් ඇවිල්ලා තියෙනවා දිගටම. ඒකයි මම හිමිහිටත් කරන්නේ ඒක. මෙච්චර දිගට හදන්න දෙන්නේ නැහැ. ගානේ භාගයක් අපි හදලා දෙන්නේ. ඒ වගේවත් අපි බලමු. එතෙන් එනකම් පුළුවන්. right. එතෙන් එනකම් පුළුවන් තමයි ඉන්නේ. දැන් හරි. දැන් අපි ඔන්න පරිභෝජන ශ්‍රිතය හොයාගමු. මම අතන ඔයාලගේ මැකින්නේ නැහැ නේ ඔයාලගේ ඉතින් පොතේ තියෙන්නේ නේද? මට ඉස්සර තියෙනවා මක මේක මකන්න නැතුව තියාගන්න. ඔන්න පරිභෝජනයි. දැන් අපිට හොයන්න ඕනේ S. එහෙනම් y සමානයි c ධන s සමානයි. එහෙනම් y ඍණ c සමානයි s ට. right. එහෙනම් y වලින් අඩු කරන්න c කියලා කියන්නේ 200යි ධන 5න් 4යි y සමානයි s ට. ඒක පැහැදිලිද? මෙතන y ඍණ 200යි වරහන් ඉවත් කරනකොට ඍණයි ධනයි ඍණ 5න් 4යි y සමානයි s ට. right. එහෙනම් මේ y පද එක ළඟට ගන්න. y ඍණ 5න් 4යි y ඍණ 200 සමානයි s ට. මේ පැත්තට ගන්න. දැන් මෙතන y වලින් y 5න් 4යි y අඩු කරපුවම කීයද? y 1යි කියලා කියන්නේ 5න් 5යි. 5න් 5න් 4 අඩු කරපුවම 5න් 1යි. එහෙනම් 5න් 1යි y ඍණ 200 සමානයි s. එහෙනම් අවසාන වශයෙන් s සමානයි ඍණ 200 ධන 5න් 1යි y. ඔන්න s ගත්තා අපි තර්කානුකූලව. එහෙම නැත්නම් මේක බලාන ලියන්න පුළුවන්. ඒක මම කියලා දුන්නා.
මතකද මේ බලන්න C වල ධනාන්තක ඛණ්ඩයට සමාන ඍණාන්තක ඛණ්ඩයක් තමයි ඉතුරු කිරීම ශ්‍රිතේ එන්නේ. එහෙනම් C ධන 200 නම් ඉතුරු කිරීම ඍණ 200. මේක පැහැදිලිනේ. ඊට පස්සේ මෙන්න මෙතන තියෙන්නේ MPC. මෙතන තියෙන්නේ MPS. ආන්තික ඉතුරු නමයයි ආන්තික පරිභෝජන නමයයි. අපි ඉගෙනගෙන තියෙනවා MPC ධන MPS සමානයි 1යි කියලා. දැන් මෙතන MPC කියලා කියන්නේ 5න් 4 ධන එහෙනම් MPS සමානයි 1යි. එහෙනම් MPS කියලා කියන්නේ 1 ඍණ 5න් 4යි. ඒ කියන්නේ 5න් 4 කඩු කරපුවම 5න් 1යි. එහෙනම් එකෙන් MPC අඩු කරපුවම තමයි MPS එන්නේ. පැහැදිලිද? එහෙනම් 5න් 4ක් මෙතන තියෙනවා. එහෙනම් 5න් 5න් තව කීයද අඩු? 5න් 1යි. එහෙනම් ඒකින්ද MP එකෙන් MPC අඩු කරලා මෙතන ලිව්වහම 5න් 1යි y. එහෙම අපිට ලියන්න පුළුවන්. ඒකින්ද හදන්නම ඕනේ නැහැ. විභාගෙට උනත් එහෙම ලිව්වට ගැටලුවක් නැහැ. එහෙම ලියන්න පුළුවන්. right. දැන් අපි එහෙනම් ඔන්න ඉතුරුම් සිතය හොයාගත්තා. එතෙන් එනකම් පැහැදිලිද? අනිවාර්ය ඕඩිය පන්තිට වගේ හිමීට මේක කරන්න. එතෙන් එනකම් පැහැදිලිද කියන්නකෝ. දැන් ඉතුරුම් සිතය හොයාගන්න පුළුවන් නේද පළවෙනිම? ඒ ටිකම තියෙනවා අපිට රිවිෂන් වලදී බලමු. S සමානයි ඍණ 200යි ධන 5න් 1යි y. එතෙන් එනකම් හරිද පුතේ? දැන් ඉතුරුම් සිතය හොයාගන්න පුළුවන් නේද? කියන්නේ විජහට යන්න ඕනේ නැත්තම් පුළුවන් ඔක්කොම පුළුවන් නේ. right. ඉතුරුම් සිතය හරි. දැන් එහෙමනම් දැන් කීගේ හැම වෙලෙම මම කියනවා. දැන් තමයි වෙන මොනවද නේ. ඊට පස්සේ හොයන්න ඕනේ I හොයන්න මොනවද ඕනේ? I මොකේ ස්විතයක්ද? I කියන්නේ ආයෝජනය. ඒක මතක නැද්ද දන්නේ නැහැ. ආයෝජනය මොකේ ස්විතයක්ද? මොන විචල්්‍ය ස්විතයක්ද? ආයෝජනය වෙනස් වෙන්නේ මොකක් මතද? ඉංග්‍රීසියෙන් ටයිප් කරන්න සිංහලෙන් කමක් නැහැ. නැත්නම් ඉංග්‍රීසියෙන් ලිව්වත් කමක් නැහැ. ආයෝජනය වෙනස් වෙන්නේ මොකක් මතද? ආයෝජන ස්විතය I හොයන්න නම් අපි දැනගෙන ඉන්න ඕනේ ආයෝජනය වෙනස් වෙන්නේ මොන විචල්්‍ය මතද කියලා. හොඳයි සිංහල ඉංග්‍රීසි ඔක්කොම ලියන්න. පොලි අනුපාත කියනවා. ඒවා මතක තියෙන්න ඕනේ. හරිද? එහෙමනම් අපි I සමානයි මෙතන ඍණද ධනද? PR ඔහොම ඉන්නේ. මෙතන ඍණද ධනද? එතන කියන්නේ මට ඍණද ධනද කියලා මැදට. ඒවා දැනගෙන ඉන්න ඕනේ තියරි ඒවා. ඍණ. ඔව්. එක්කෙනාම තමයි කියන්නේ. ඇයි ඍණ කියලා කියන්නේ? පොලි අනුපාතිකයේ සහ ආයෝජනය අතර පවතින්නේ විපර්යස්ත සම්බන්ධයක් නිසා. දැන් මේකේ B කියලා කියන්නේ ඔක්කොම අහන්න නැහැ ඒක වෙලා යන හින්දා. මේකේ B කියලා කියන්නේ ආන්තික ආයෝජන නැමිය. එහෙනම් මේකේ B හොයන්නේ කොහොමද? ඩෙල්ටා I බෙදීම ඩෙල්ටා R. එහෙනම් I වල වෙනස 1000 ඍණ 600 බෙදීම R වල වෙනස 20 බෙදීම 20 ඍණ 10යි. මෙතන 400යි බෙදීම 10යි බිඳුව බිඳුව ගන්න 40යි. එහෙනම් ආන්තික ආයෝජන නැමියාව 40යි. දැන් I වලට අග දෙකක් ආදේශ කරලා අපිට පුළුවන් ඒ හොයාගන්න 40යි R. I වෙනුවට ගම්මු අපි 1000 සමානයි A ඍණ 40 වරක් 1000 කෙලින් තියෙන පොලි අනුපාතිකය 10යි 400 ඍණ 400 මෙහාට එනකොට ධන 400 එහෙනම් 1400 සමානයි E. දැන් එහෙනම් ආයෝජන සිතේ වෙන්නේ I සමානයි 1400යි ඍණ 40යි R. හරිද?
දැන් ආයෝජන සිතියත් හොයාගන්න පුළුවන්ද? පැහැදිලිද එතෙන් එනකන්? තා හිමින් කරන්නේ මේ පස්සේ රිවිෂන් වලදී වේගින් කරමු මේ මෙතෙන්දී. දැන් ආයෝජන ශ්‍රිතියත් හොයාගන්න පුළුවන්ද පුතේ කියන්නේ? ආයෝජනය සමානයි 1400 ඍණ 40යි r. හරිද ඒක? I හරිද? කොහොනේ දොයිද? I හොයන්න පුළුවන් නේද? පුළුවන්. ඔය පොඩි දේවල් අහන්න එපා එහෙමද? කේන්ති කින්ද ඉන්නේ? නෑ සමහර අයට පොඩි දේවල් බෑ. මේ ආවනම් මට හොයාගන්න පුළුවන් පොත පේනවනේ. ඔයාලා ගෙදර ඉන්න හින්දා ප්‍රශ්නේ තියෙන්නේ. right. එහෙනම් IS හොයන්නේ කොහොමද? S සමානයි I. ඉතින් එහෙනම් S කියලා කියන්නේ ඍණ 200යි ධන 5න් 1යි y සමානයි I කියලා කියන්නේ 1400යි ඍණ 40යි r. දැන් y පදේ මෙහෙදී දිහාට අරන් යන් 5න් 1යි y සමානයි 200 එහාට යනකොට 1600යි ධන වෙනවනේ ඍණ 40යි r. බෙදන එක එහාට යනකොට වැඩි කිරීමක් වෙනවා. එහෙනම් y සමානයි 0.05යි 30 බිංදුව දැම්මා 5යි 3යි 8 ඍණ 200යි r සමානයි is. ඒක හරි නේද? මොනවාද? is ට සමාන කරා. එතකොට අපි is වක්‍රයේ ව්‍යුත්පන්න වෙන්නේ එහෙමයි. ඒක පැහැදිලි. දැන් මේ මකන්න වෙනවා. එහා පැත්තේ ලියුම පේනවද? c සමානයි 200යි ධන 5න් 4යි y s සමානයි එතකොට ඍණ 200යි ධන 5න් 1යි y i සමානයි 1400 ඍණ 40යි r. පස්සේ ඕනම කියලා මම පැත්තකින් ලියලා තියාගන්න. දැන් මෙහෙම is ගන්න පුළුවන් නේ. ගැටලුවක් නැහැ. දැන් මෙච්චර දුර නොගිහින් අපිට මේක අර න්‍යායාත්මකව පේනවා s i ට සමාන වන විට is කියන එක වඩා පැහැදිලි. හැබැයි අපිට is ගන්න පුළුවන් මෙහෙම. y සමානයි c ධන i කියන. බලමු y එහෙම නැත්නම් is සමානයි is සමානයි y සමානයි c ධන s කියලා කියන්නේ c කියලා කියන්නේ s ඕනෙත් නෑ එතකොට ධන 5න් 4යි y ධන i කියලා කියන්නේ 1400 ඍණ 40යි r. මේක දෙවෙනි ක්‍රමය ඈ. පාලන කැමති ක්‍රමය. සමහර ඒවා ඒ ක්‍රමයට ලේසි මේක පළමු ක්‍රමය. එක ක්‍රමය. සමහර ඒවා එක ක්‍රමයට ලේසි. ඒ අවුරුදු වල එන ගාන අනුව තමන්ට ලේසි ක්‍රමයෙන් හදන්න පුළුවන්. දැන් මෙතන එහෙනම් y මේක මෙහාට එනකොට ඍණ 5න් 4යි y සමානයි 200යි 1600යි ඍණ 40යි r. මේක අඩු වෙච්චාම 5න් 1යි y 1600 ඍණ 40යි r ආපහු y පස්සර මේකෙන් අඩු වෙච්චාම 8000යි මේක 200යි r ඒ සමානයි i s. මේකට සමානයි. right. එහෙනම් ක්‍රම දෙකෙන්ම අපිට එකම is සමීකරණයක් තමයි ව්‍යුත්පන්න වෙන්නේ. ඔය විදිහට is හොයාගන්න පුළුවන්ද? ඔන්න එක කැලලක් අපි ආවෘත සරලම ආවෘත ආර්ථිකයක හොයන්නේ අර ගානේ දැන් මේ is සහ lm වක්‍ර දෙක හොයන්නේ. ඔතන එනකම් පැහැදිලිද කියන්න? is හොයාගන්න පුළුවන්ද? is වක්‍රය හොයාගන්න පුළුවන්ද? දැන් is වලින් කියවෙනව මම මෙහෙදී අහන්නේ පුළුවන්. right. මේක හදන්න ඉගෙන ගන්න ඕනේ පුතේ. අනිවාර්යයෙන්ම ඔයාලට හදන්න වෙනවා හොඳ ලකුණක් කරා යන්න නම්. හදන්න ඕ ලියන්න. අපි ප්‍රශ්න 5ක් 6ක් කරනකොට හරියනවා.
මේ තාම අපි බේසික් ගාණක් හදන්නේ. ඊට පස්සේ පේපර් වල දෙන්නේ ගානේ භාගයක් හදලා. ඔයාලට IS එහෙම නැත්නම් I දෙනවා, S දෙනවා. ඒ ඔක්කොම දෙනවා. දැන් මේකේ දීලා නැහැ අපි ඔක්කොම හදලානේ ගත්තේ. තේරෙනවද කියන එක? ඔයාලට විභාගෙට එනකොට එන්නේ බොහෝ විට I දෙනවා, S දෙනවා, C දෙනවා, රජීය වියදම් දෙනවා, වදු දෙනවා. ඒ ඔක්කොම දෙනවා. මේ වගේ වගු දෙන්නේ නැහැ. ව්‍යුත්පන්න කරන්න ඕනේ නැහැ. මේවා ශ්‍රිතම දෙනවා. ඒකින්ද ලොකු ගැටලුවක් වෙන්නේ නැහැ. භාගයක් හදලා දෙනවා. හැබැයි භාගයක් හදලා දීපුවාම මීට වඩා අමාරුයි. අපි බලමුකෝ එතෙන් ගියාම දැන් මේක පිළිවෙලට හදාගෙන යනකොට පුළුවන්. එහෙනම් IS හොයාගෙන ඉවරයි. දෙවිදිහටම පුළුවන්. දැන් එහෙනම් IS උත් මම මෙහෙන් ලියන්නම්. IS සමානයි y සමානයි 8000 දින 200යි r. දැන් අපි හොයමු LM. IS හොයන්න ක්‍රම දෙකක් කියලා දුන්නා. හරි. LM කොහොමද හොයන්නේ? එහෙනම් L සමාන වෙන්න ඕනේ M ට. L කියලා කියන්නේ මුදල් ඉල්ලුම. මේක MD කියලා කියනවා. සමහර තැන් වල MD ට MS සමාන වෙන්න ඕනේ කියලා කියනවා. එතකොට money demand money supply කියන එක. ඒකත් හරි. දැන් මම කියලා දුන්නේ M ටනේ. ඒකින්ද මම එහෙම ලියුවා. M කියලා කියන්නේ මුදල් සැපයුම. එහෙනම් LM වක්‍රය හැදෙන්නේ මුදල් ඉල්ලුම මුදල් සැපයුමට සමාන වෙච්ච තැන. මෙන්න මෙතේ. ඒක අපි මුලින්ම කරා. දැන් මම කියන්න L හැදෙන්නේ මුදල් ඉල්ලුම. LD නැත්නම් MD හැදෙන්නේ L1 L2. සක්‍රීය ශේෂ මුදල් ඉල්ලුම දාන අක්‍රීය ශේෂ මුදල් ඉල්ලුම. පැහැදිලිද ඒක? එහෙනම් දැන් අපි හොයන්න නැත්තේ L1 L2 කියන මේ මුළු ගෙඩියම තමයි සමාන වෙන්නේ MS ට. මුදල් සැපයුම. හරිද? දැන් MS නම් දීලා තියෙනවා. කීයද? 1500. ඒක වෙනස් වෙලා නැහැ. මේ 1500 කියලා දීලා තියෙනවා. දැන් අපිට L1 සහ L2 හොයන්න ඕන. ඇයි? ඒ දෙකේ එකතුව තමයි L කියලා කියන්නේ. හරිද? L කියලා කියන්නේ L1 L2. එහෙනම් MS දීලා තියෙනවා දැන් MD එහෙම නැත්නම් L හොයන්න නම් L1 L2 හොයන්න ඕනේ. එහෙනම් L1 සමානයි මොකද්ද? ජාතික ආදායමේ සිටයක්. L2 පොලිස් අනුපාතිකයේ සිටයක්. මතකද දන්නේ නැහැ ඔයාලට? මේ න්‍යාය මේකේ තියරි එක මම කරා. හරි පොඩ්ඩක් ආපහු ගිහින් බලන්න මතක නැත්නම්. ඒ අනුව අපි බලමු L1 සමානයි BY L2 සමානයි A ඍණ B R. ඒක තමයි සමීකරණ දෙක. එහෙනම් L1 වල මේ B වලින් කියවෙන්නේ එහෙනම් ඒකේ B සමානයි ඩෙල්ටා L1 බෙදීම ඩෙල්ටා Y. වෙනවනේ මේ. එහෙනම් ඩෙල්ටා L1 කියලා කියන්නේ 1000 ඍණ 500. ආදායමේ වෙනස 3000 ඍණ 2000. එහෙනම් සමානයි 500 බෙදීම 1000 කියලා කියන්නේ දෙකෙන් එකයි. එහෙනම් L1 ඔන්න සමානයි දෙකෙන් එකයි y. ඒක වෙන මොකුත් නෑ හදන්න. දෙකෙන් එකයි y. ඔන්න L1 හෙව්වා. හරිද? L1 කියලා කියන්නේ දෙකෙන් එකයි y. ඊට පස්සේ L2 පොලි අනුපාතිකයේ ස්ථිතියක්. ඒවා ඉගෙන ගත්තා ඈ. L2 සමානයි A ඍණ B R. මේකේ B කියලා කියන්නේ ඩෙල්ටා L2 බෙදීම ඩෙල්ටා R. හැම වෙලේම උඩට එන්නේ පරායත්ත විචල්‍ය. එහෙම මතක තියාගන්න. මේ B වල අගය හොයනකොට මේ මුලම තියෙන සිතේ වෙනස තමයි උඩට එන්නේ.
මේ හැම එකකින් බලන්නකෝ දැන් මේකේ හොයනකොට උඩට ආවේ මුලකට තියෙන එක. අන්න ඉස්සෙල්ලා ලැබුවා ඒකවත් එහෙමයි. එහෙනම් L2 වල වෙනස මෙතන තියෙන 1000 රින් 500. පොලිය වෙනස 20 රින් 10යි. එහෙනම් 500 බෙදීම 10 කියලා කියන්නේ 50. එහෙනම් මේකේ B වලගේ 50යි. දැන් එහෙමනම් L2 සමානයි A ඍණ 50යි R. දැන් A හොයන්න අග දෙකක් ආදේශ කරන්න. L2 වල අපි 1000 ගමු ඉතින්. 1000 සමානයි A ඍණ 50යි. ඒකට අදාළ පොලි අනුපාතිකයේ 1000ට අදාළ මෙතන 10යි. 500යි. මෙහාට එනකොට එකතු කිරීමක් වෙනවා. එහෙනම් 1500 සමානයි A. එහෙනම් දැන් L2 කීයද? 1500යි ඍණ 50යි R. එහෙනම් L1 කියලා කියන්නේ දෙකෙන් එකයි y. L2 කියලා කියන්නේ 1500 ඍණ 50යි R. දැන් එහෙමනම් L හැදෙන්නේ අපි දන්නවා L1 L2 තමයි L හැදෙනවා කියන්නේ. එහෙනම් L1 කියලා කියන්නේ දෙකෙන් එකයි y. ඒකට එකතු වෙනවා 1500 ඍණ 50යි R. මේක සමානයි L. right? ඔන්න L. එහෙනම් LM හොයන්න නම් මොකටද L සමාන වෙන්න ඕන නැත්තේ? M ට. නේද? සමානයි M. M සමානයි කීයද මේකේ දීලා තියෙන්නේ 1500. එහෙනම් LM හොයන්න මොකද්ද වෙන්න ඕනේ? L සමාන වෙන්න ඕනේ M ට. ඔන්න එහෙනම් L අපි සමාන කරා M ට. දැන් y පදේ මෙහි තියාගෙන අර වයරයන් දෙකින් එකයි y සමාන මේ 1500 හරියට යනකොට 1500 තිබ්බයි ඍණ 1500 ධන 50යි මේක මේ කැපෙනවා. එහෙනම් y සමානයි මේ දෙක හැදෙන වැඩි කිරීමක් වෙනවා. 50 වැඩි කිරීම දෙක 100යි r සමානයි lm. කරන්න දෙයක් නැහැ. එන උත්තරනේ. එහෙනම් lm කියලා කියන්නේ 100යි r. lm සමානයි 100යි r. එච්චරයි එන්නේ. කරන්න දෙයක් නැහැ. lm නැත්නම් y සමානයි 100යි r. ඔන්න lm වල සූත්‍රය එහෙම නැත්නම් සමීකරණය ගොඩ නැගුවා. එතෙන් එනකන් හරිද? ටිකක් හදලවත් දැන් අහන්න නැත්නම් ළඟ ළඟ අහපුවම කේන්තියයි නේ. දැන් පුළුවන් ද පුතේ එතෙන් එනකන් lm හොයාගන්න පුළුවන්ද? කියන්නේ ඉන්න එක්කෙනෙක් නිකන්ව. නැත්නම් ආයෙත් ඒ ටික ආයෙ බැරි වෙන්නොත් එහෙම ආයෙ මට කරන්න බෑ. රිවිෂන් වල එහෙම මෙහෙම කරන්න යන්නේ නැහැ අපි ආ. එතෙන් එනකන් පුළුවන්ද? IS සහ LM දෙක දැන් හොයන්න පුළුවන්ද මේ වගේ වගුවක්? පුළුවන් නේද? right. මම එක්කෙනෙක් කියපුවාම එහාට යනවා. මොකද මේ ඔක්කොමලා කියන කම හිතියොත් එතන වෙනකම් ඉන්න. දැන් right. දැන් ඔයාලගෙන් අහන්නේ තාම ගානේ මේ ප්‍රශ්නෙට උත්තරේ හෙව්වේ නෑ. ප්‍රශ්නෙට උත්තරේ අහන්නේ සමතුලිත පොලි අනුපාතිකය සහ ජාතික ආදායම් මට්ටම කොච්චරද කියලා. හරිද? දැන් ISLM වක්‍ර දෙක ඇඳුත් ඔයාලා ඇඳන්නේ දැන් අපි බණ යනකම් කොහොම මේ තියෙන්නේ LM ඒ කියලා කියන්නේ CIR කියන එක LM තමයි. මේ තියෙන IS සමානයි 8000යි ඍණ 200යි R කියන එක. සමතුලිතය එන්නේ කොහොමද? මෙන්න මේ දෙන්න හම්බ වෙන තැන. මෙන්න මෙතන පොලි අනුපාතිකය මෙතන ජාතික ආදායම මට්ටම යහන්නේ. ඒක හොයන්නේ කොහොමද? මේ දෙන්න හම්බ වෙන තැන කියලා කියන්නේ IS LM ට සමාන වෙන තැන. එහෙනම් සමතුලිතය හොයන්න මොකද කරන්න ඕනේ? නැත්නම් අපි IS සමාන කරන්න ඕනේ LM ට. ඒක විදිහට. දැන් IS කියලා කියන්නේ දීලා තියෙනවා 8000යි ඍණ 200යි R සමානයි LM කියලා කියන්නේ 100යි R. මේක එහාට අරන් යන්න. එතකොට එහෙනම් 8000
සමානයි 300යි R. එහෙනම් 8000 බෙදීම 300යි බින්දුවකට බින්දු දෙක කැපුණා. බෙදෙන්නේ නැහැ. එහෙනම් පොලි අනුපාතිකය 80 බෙදීම 3යි 100යි. ඒව තිබ්බම ඔයාලට විභාගෙට හදන්න පුළුවන් කැල්කියුලේටර් එක දෙනවනේ. මෙතන සුළු කරලා දාන්න පුළුවන්. ඊට වඩා ලේසි සුළු කරන්න 3න් 80යි කියලා තියාගන්න එකට අපිට. එහෙනම් පොලි අනුපාතිකය 80 බෙදීම 3යි. මොනවාරි 3 වරක් 2යි 20ට 3 වරක් 3 වරක් 6යි 6යි 7යි 26.6යි වටේ කොහොම 7යි කියලා දාන්න පුළුවන්. එච්චර ඕනේ නැහැ. මෙහෙම තිබ්බාම පොලි අනුපාතිකය. එහෙනම් ජාතික ආදායම හොයන්න මේ දෙකෙන් එකට ආදේශ කරන්න යකි. දැන් එහෙමනම් අපි මේකට ආදේශ කරන එක ලේසිනේ. එහෙනම් 100 වරක් වැඩි කිරීම 80 බෙදීම 3 කීයද? 8000 බෙදීම 3යි සමතුලිත ජාතික ආදායම වෙන්නේ 8000 බෙදීම 3යි. ඒක තෝනම් බෙදලා බලන්න 3 වරක් 2 6යි 20ට 6යි 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 0.7යි 2666.7යි. එච්චර ඕනේ මෙහෙම තියන්න. මේ 8000 බෙදීම 3යි 80 බෙදීම 3යි පොලි අනුපාතිකය. හොඳ ගානක් නේද? බෙදෙන්නේ නැතුවම බය වෙන්න ඕනේ නැහැ. විභාගෙට එන්න පුළුවන් විදිහේ ගානක් තමයි. බෙදෙන්නේ නැති වෙන්න පුළුවන්. එහෙනම් දැන් ඔන්න පළවෙනි කොටස අපි හැදුවා. ISLM සමීකරණ ව්‍යුත්පන්න කර සමතුලිත පොලි අනුපාතිකය හා සමතුලිත ජාතික ආදායම් ගණනය කරා. එතන නිකන් පැහැදිලි කියලා හිතනවා. ඔන්න අපි ගණනය කරා. දැන් මෙතන මම ලියලා තියන්න නැත්නම් වමත කියනවනේ. පොලි අනුපාතිකය 80 බෙදීම 3යි ජාතික ආදායම 8000 බෙදීම 3යි. හරි නේද? වැරදි නම් කියන්න. හරි. right. මොකද ගණන් හදාන යනකොට මටත් ඉලක්කම් බිඳුවේ අඩු වෙන්න පුළුවන්. දැන් ඊට පස්සේ දෙවෙනි කොටස එකේ ඒක ලියා ගන්න. දෙවෙනි කොටස සමතුලිත අවස්ථාවේදී සමතුලිත අවස්ථාවේදී S සමානයි I බව සහ S සමානයි I බව සහ L සමානයි M බව පෙන්වන්න. සමතුලිත අවස්ථාවේ S I ට සහ L M ට සමානයි කියලා පෙන්වන්න. දැන් මෙතෙන්දී ඇත්තටම මේ සමානයි. S I ට සමානද කියලා. අපි බලමු S කියලා කියන්නේ අපි දැන් හොයන්න තියෙනවා ඍණ 200යි ධන 5න් 1යි y. සමාන වෙන්න ඕනේ I කියලා කිව්වේ 1400යි ඍණ 40යි R. හරිද? ඒක තේරෙනවද? සමාන කිරීම අපි හොයන්නේ එහෙමයි. right. මේ S වලට ආපු එක මේ I වලට ආපු එක. දැන් ආදායම තියෙනවා පොලි අනුපාතය අපි හොයන්න තියෙනවා. ඒක ආදේශ කරන්න. ඒක සමාන වෙන්නේ පැහැදිලිම. තරහත වෙන්නේ එහෙමයි. 5න් 1යි y කියලා කියන්නේ 8000 බෙදීම 3යි සමානයි 1400 ඍණ 40යි 80 බෙදීම 3යි. සුළු කරන්න තියෙන්නේ නේද? ඍණ 200යි ධන 8000 බෙදීම 15 සමානයි 1400 ඍණ 0.0යි 3200 බෙදීම 3. තාම හොයන්න දෙයක් නැහැ නේ. සුළු කරන්න මේක. හොඳයි. ඔයාලට නම් කැල් එක දෙන එක හොඳයි. භාග සුළු කරන්න පුළුවන් නේ. පොදු හරේ 15යි. එතන 1යි. එතකොට 15 සරා 0.0යි 15 සරා දෙක 30යි 3000යි
ධන මේක ඍණ 8000. හරිද? මෙතන පොදු හරිය 3 0.0 3 4 12 2 දැම්මා 3 1යි 4යි ඍණ 200. හරිද? තේනවද? එතකොට ඍණ 3000යි මෙතන ධන 8000යි එතන කීයද? 5000 බෙදීම 15 සමානයි මෙතන 1000 බෙදීම 3. මෙතන ගත්තොත් 5 වරක් 3යි 5 වරක් 1000යි. එහෙනම් 1000 බෙදීම 3 සමානයි 1000 බෙදීම 3ට. එහෙනම් S සමානයි I. පැහැදිලිද ඒක? සුළු කරගන්න ඔයාලා දඟලන්න ඕනේ කැලලිකින් පුළුවන් වෙයි. නමුත් මෙහෙම සුළු කරන්නේ තමාරු නෑ. ලේසි. නේද? ඒක පැහැදිලි නේද? එහෙනම් S I ට සමානයි. S වලගේ 1000 බෙදීම 3යි I වලගේ 1000 බෙදීම 3යි. 333.3යි. හරිද? ඒක පැහැදිලි. ඊට පස්සේ L M ට සමාන බව. L M ට සමාන බව. උට හදලා කියන්න පුළුවන්ද කොහොමද උත්තරේ කීයද කියලා? දැන් ওই විදිහටම L M ට සමාන බව. ඉතින් ඒකේ කියන්න දෙයක් නැහැ නේද? L අපි බලමු. L මන් ලියාලා නැද්ද? L ලියුවේ නෑ නේද? L මතක හැටියට L සමානයි 5න් 2යි y. අලකලිය L ලියාගත්තේ නෑ මම කොහොමද? දානත් හදපු එක නෙමේ. දාන මතකද ඔයාලා හදපු එක කීයද තියෙන්නේ? මම සේරම මකලා L ලියලා නැහැ. 5න් 1ද? 2න් 1 නේ. 2න් 1යි y. 2න් 1යි y ධන කියන්න බලන්න කීයද තිබ්බේ කියලා. මං ගාව නෑ ඒක. ආයෙ නැත්තම් මට හදන්න වෙනවා. මතකත් නෑ ඒක. කීයද තිබ්බේ කියන්න කවුරු හරි? 2න් 1යි y ධන 1500 ඍණ 50යි යාර නේ. 1500 ඍණ 50යි ආ right. එහෙනම් ඒක තමයි L. බලමු. 2න් 1යි y ධන 1500 ඍණ 50යි r සමාන වෙන්න ඕනේ. m කියලා කිව්වේ 1500. හරි? y කියලා කියන්නේ 8000 බෙදීම 3යි ධන 1500යි ඍණ 50 වරක් 80 බෙදීම 3 සමාන වෙන්න ඕනේ 1500ට. හරිද? 6යි 8000යි 8000 බෙදීම 6 ධන 1500 ඍණ 0.0යි 40 බෙදීම 3 සමානයි 1500. දැන් මේ බලන්නකෝ. මේක දෙකෙන් බෙදුවොත් 3යි මේක 4යි. 4000 බෙදීම 3 ධන 4000 බෙදීම 3 ඍණ 4000 බෙදීම 3. එතකොට මේකට මේක කැපිලා ගියාම ඉතුරු වෙන්නේ මෙතන 1500යි. එහෙනම් 1500 1500ට සමානයි. එහෙනම් L සමානයි M ට. පැහැදිලිද ඒක? එහෙනම් සමතුලිත අවස්ථාවේදී I S ට සමාන බවත් L M ට සමාන බවත් ඔයාලට අපෝහණය කරන්න, ව්‍යුත්පන්න කරන්න, පෙන්වන්න, ඔප්පු කරන්න මොකක් කිව්වත් පුළුවන් නේද? right. ඔන්න අපි අර චූටි කැලක් ඉවර කරා සරල ආවෘත ආර්ථිකයක සම්බන්ධයෙන්. එතෙන් එනකම් පැහැදිලිද කියන්නේ දැන් රජය සම්බන්ධ කරන්න යන්නේ. එතෙන් එනකම් එදා කරලා නවත්තලා අද රජය ගැන කරන්න ගිහින් තමයි ඔයාලට අමතක වුනේ. දැන් ඔතෙන් එනකම් අද පැහැදිලිද? ඊට පස්සේ දැන් අපි රජයේ
කොහොමද සම්බන්ධ වෙන්නේ කියන එක ආය අද කරනවා. ඔතෙන් එනකන් ඕකේද? එක්කෙනා ඉතින් කියයි ඉන්නේ. අනේ ගමන දෙන්නෙක් තුන් දෙනෙක් කියනවා මොන හරි. ඔතෙන් එනකන් පුළුවන් පුතේ හදන්න. ISLM අරන් සමතුලිතය හොයලා ඒ දෙක එකිනෙකට සමාන කරලා ඔප්පු කරගන්න පුළුවන් නේද? හරිද? හරි. ඒක හරි. දැන් ඔය ටිකත් අරන් අපි දැන් යනවා දෙවෙනි කොටසට. මොකද්ද? රජයේ සම්බන්ධ කරනවා. මේ ආර්ථිකයට රජයේ සම්බන්ධ වෙච්චහම රජයේ සම්බන්ධ වෙච්චහම මොකද වෙන්නේ? රජයේ සම්බන්ධ වෙච්චහම බදු අය කරනවා, වියදම් කරනවා. ඒ කියන්නේ බදු T, රජයේ වියදම් G. ඔය දෙක තමයි රජය විසින් ආර්ථිකයට මැදිහත් වෙලා ප්‍රධාන වශයෙන් කරන්නේ. දැන් ඒකින්ද ඒ ගාන ඉතිරි කෑල්ල ලියාගන්න. තුර්කෑල්ලියාගන්න ඊළඟ කොටස මෙම ආර්ථිකයට රජයේ මැදිහත් වී රුපියල් මිලියන 200ක ඍජු බදු අය කර රුපියල් මිලියන 200ක ඍජු බදු අය කර රුපියල් මිලියන 300ක් වියදම් කරයි නම් රුපියල් මිලියන 300ක් වියදම් කරයි නම් නව සමතුලිතය ගණනය කරන්න. නව සමතුලිතය ගණනය කරන්න. එහෙනම් බදු අය කරනවා රුපියල් මිලියන 200ක් වියදම් කරනවා රුපියල් මිලියන 300ක්. ඕකනේ කිව්වේ. දැන් රජය සම්බන්ධ වුණාන් පස්සේ අර වගේම තමයි ඉස්සෙල්ලා අපි කිව්වේ S අයිට සමාන වන තැන සමතුලිත. ඒ වෙලාව තමයි IS කියලා කිව්වේ. පැහැදිලිද? පැහැදිලි. දැන් රජය සම්බන්ධ වුණාට පස්සේ S ධන T I ධන G ට සමාන වන තැන තමයි IS. එහෙනම් දැන් S ධන TD ට I ධන G සම්බන්ධ වෙන සමාන වෙන තැන සමානයි IS. ඉස්සර තිබ්බ අකුරු දෙකයි දැන් දෙක වෙනවා. විවෘත ආර්ථිකයේ මේක 3 වෙනවා. අපි ඒක කරන්නේ නැහැ. මේ දවස් මම කරා දැන් මේක තව එක දවසක් ඉතින් ඔක්කොම කරන්නේ ඔයාලට ඇවිල්ලා නැහැ මෙච්චර කල් විවෘත ආර්ථිකය සම්බන්ධ වෙලා. ඉතින් මේ සැරේ කොහොමත් වෙයි කියලා මම හිතන්නේ නැහැ. මොකද අපි අඩු වෙන්නේ නැත්තම්. හරි. දැන් අපි බලමුකෝ. එහෙනම් S අපි හොයාගෙන තියෙනවා. ඍණ 200යි ධන 5න් 4යි y අන්න දැන් අතක තියාගන්න වැය කළ හැකි ආදායම වෙනකොට y ඍණ t ධන මේ t සමානයි t කියන්නේ කීයද මේ t හැමතැනට මේක දන්නේ t කියලා කියන්නේ 200යි කරත් 200 සමාන i කියලා කියන්නේ 1400 ඍණ 40යි r ධන g කියලා කියන්නේ 300. හරි නේද? මෙන්න එහෙනම් S කියලා කියන්නේ 5න් 1යි ඔයාලා කියන්නේ නෑ 5න් 1යි. හරි. y ඍණ t මොකද රජයේ සම්බන්ධ වෙනකොට y වෙනකොට අපිට ගන්න බෑ y. රජයේ සම්බන්ධ වෙනකොට රජයේ සම්බන්ධ වෙන්න ඉස්සෙල්ලා y සමානයි yd ට. වැය කළ හැකි ආදායමට සමානයි. නමුත් වැය කළ හැකි ආදායම රජයේ සම්බන්ධ වෙනවන් පස්සේ y ඍණ t බවට පත් වෙනවා බදු අය කරපු නිසා. ඒක තමයි මේ y ඍණ t දැක්කේ. දැන් සුළු කරා. ඍණ 200යි ධන 5න් 1යි y ඍණ මේක 5න් බෙදිච්චාම 40යි ධන 200යි සමානයි 1700 ඍණ 40යි මම පේජි වැඩි කරලා සුළු කරන්නේ නැත්නම් පුළුවන් කරන්න මේකට මේක කැපෙනවනේ ඍණ 40 හරිනකොට ධන 40 වෙනවා.
එහෙනම් 5න් 1යි y සමානයි 1740 ඍණ 40යි r. එහෙනම් y සමානයි is සමානයි 5න් වැඩි වෙච්චා 5 හරක් 0 5 හරක් 4 4 හරක් 35යි 37න් 7 දැම්මා 5යි 3යි 8700යි 5 හරක් 200යි r. එහෙනම් දැන් අලුත් is වෙන්නේ 8700 ඍණ 200යි r. අලුත් is වෙන්නේ 8700 ඍණ 200යි r. ඒක පැහැදිලිද? දැන් ඒක එක ක්‍රමයක්. ඕකම දැන් අනිත් ක්‍රමයකට හදන්න පුළුවන්. ඒකටත් මම කියලා දෙන්න නේද? දැන් ඉන්නේ බෝඩ් එකේ ඊට මදි වෙනවා නෑ මෙතනින් විතරයි. අනිත් එක තමයි y සමානයි t ධන i ධන e. හරි? එහෙනම් is y සමානයි c කියලා කියන්නේ 200 ධන 5න් 4යි y ඍණ 200 ධන i කියලා කියන්නේ 1400 ඍණ 40යි r ධන 300යි g කියලා කියන්නේ. පැහැදිලිනේ? චූඩිය ඉවර අර මේක පැහැදිලි. එහෙනම් y සමානයි 200යි 1600යි 1000 200යි 1400යි 1600යි 1900යි ධන 5න් 4යි y ඍණ 200 5 හරක් 40යි 40 ඒව 4ක් 160යි ඍණ 40යි r. එහෙනම් මෙතන y වලින් 5න් 4ක් අඩු කරපුවාම 5න් 1යි y සමානයි 1900න් 160ක් අඩු කරපුවාම 0යි 10න් 6ක් 4යි 8න් 1ක් 7යි 1740 ඍණ 40යි r. එහෙනම් 5යි 6 කියලා වැඩි කරපුවාම y සමානයි 5 හරක් 0යි 7න් 7 දැම්මා 8යි ඍණ 200යි r සමානයි is. ඒත් වෙනවනේ. තව දෙකම හරි නේද? තම දෙකටම ඔයාලට අලුත් is හොයන්න පුළුවන් නේද? ගැටලුවක් නැහැ. දැන් රාජ්‍ය බදු අය කරලා වියදම් කරපුවාම මේ කියපු ගණන් රුපියල් මිලියන 200ක් බදු අය කරලා රුපියල් මිලියන 300ක් වියදම් කරපුවාම අලුතෙන් is හොයාගන්න විදිය පැහැදිලිද? LM වලට යන්න ඉස්සරහන්නේ. එතෙන් එනකන් ක්‍රම දෙකෙන් එකට හෝ ක්‍රම දෙකටම ඔයාලට පුළුවන් ද is හොයාගන්න. එකකින් කොහොම හරි හොයාගන්න පුළුවන් ඇති. නමුත් මම ඔයාලට අර ලේසි වෙන්න ඕන තමන්ට කැමති ක්‍රමයක්. එතෙන් එනකන් පුළුවන් පුතේ කියන්න. ඉලව. right. දැන් රජය සම්බන්ධ වුණාන් පස්සේ මේ ක්‍රම දෙකෙන් එකට is හොයාගන්න පුළුවන් ද ඔයාලට? නැත්තම් දැන් නිින්ද ගිහිල්ලාද? කියන්නකෝ බලන්න. ඔව් නේ. right. දැන් මට කියන්න කවුරු හරි හිතලා කියන්න රජය බදු අය කරලා වියදම් කරන්න ඉස්සර තිබිච්චි is වලට වඩා කොච්චර ප්‍රමාණයකින් දැන් is වක්‍රය විතැන් වෙලාද කියලා. ඉස්සරලා තිබ්බට වඩා කොච්චර ප්‍රමාණයකින් is වක්‍රය විතැන් වෙලාද? ඒ කොහාටද? කොච්චර විතැන් වෙලාද වමටද දකුණටද? නිකන් හිතලා කියන්න බලන්න මේ ටික බලන්න. අපි LM හොයන්න ඉස්සරලා නිකන් එහෙම ප්‍රශ්නත් අහලා තියෙනවා ඒකයි. කොච්චර ප්‍රමාණයකින් වමටද දකුණටද විතැන් වෙලා තියෙන්නේ? මෙන්න මේ වක්‍රය.
කියන්න බලන්න නිකන් එහෙම ප්‍රශ්න තියෙනවා නමුත් අපි දැනට ඔයාලා කියන්න මම කියලා දෙන්නම් එකක් එකලා කියන්න බලන්න ඔක්කොම ඇඳලා කියන්න ඉඩ නැහැ මේක නෙමෙයි කොච්චර ප්‍රමාණයකින් නිකන් වෙලා දැන් අලුත් IS තමයි y සමානයි කිව්වද කවුරු හරි කොහාටද වමටද දකුණටද කියලා අහන්න right හොඳයි පේපරුත් කරලා තියෙනවා පේපර් වලත් ඔක තිබ්බා මේ එයාගේ ප්‍රශ්නයක් ඔයාලා හොඳයි එක්කෙනෙක් හැබැයි කියන්නේ යා අනිත් අය දන්නවා ISL මේකයි එන්නෙත් නැත්තේ නේ ඔයාලකෝ ඒ කියන එක දන්නේ නැති අය මේ LM සමානයි TIR මේ IS සමානයි 8000යි ඉන්න 200 R කියලා තිබ්බ ඉස්සර. එතකොට එන 8000 කියලා කියන්නේ මෙන්න මෙතන. 8000යි 100 R කියලා කියන්නේ මෙතන. LM මෙතන බිඳුවනේ එකයි බිඳුවෙන් පටන් ගන්න. මේ අතක් ගන්නේනේ. පොලිය බිඳුවේ අනිත් පැත්ත. මේ පොලිය නියන්නේ. මේ ආදාය. මෙන්න මෙතන 8000. right? දැන් ඊට පස්සේ බලන්න ඊළඟ IS එකේදී 8700. එහෙනම් විතන් වෙලා දකුණට විතන් වෙලා මෙන්න මෙතන කීයද දැන් 8700. ඒකෝර මේ දුර තමයි ඔය කොච්චරද කියලා ඇහුවේ. එහෙනම් 700යි දකුණට 700ක් විතන් වෙලා. ඉස්සෙල්ලා 8000 තිබිච්ච එක දැන් 8700 වෙලා. පැහැදිලි නේ? උත්තර දීපුවාත් ඉන්නවා. හොඳයි. හරි. ඒක තමයි අපි right. දැන් අපි බලමු L එක. හරි. L සමානයි L1 plus L2 ඒක වෙනස් වෙන්න විදිහක් නැහැනේ. L1 ටවත් L2 ටවත් බදු සහ වියදම් බලපෑමක් ඉන්න නම් L වල අගේ වෙන්නේ අරකමයි. දෙකෙන් එකයි y දාන 1500යි ඍණ 50යි r ඔන්න L. හැබැයි LM හැදෙන්නේ LM ට සමාන වන තැන. දැන් M කීයද? 1500. මෙතන දීලා තියෙනවා LM M 1500යි. එහෙමනම් L M ට සමාන වෙනවා. එහෙනම් දෙකෙන් එකයි y ධන 1500යි ඍණ 50යි r යකෝ ඉස්සල්ල එක මාය හදන්නේ නේද? ඒක තමයි 1500. මේක හරිද? දැන් එනවා ආයෙ ප්‍රශ්නයක් උතින්. මොකද අපි තියරි කරනකොට ඉගෙන ගත්තා. දැන් රජයේ බදු කොච්චරද? 200යි. රජයේ වියදම කොච්චරද? 300යි. එහෙනම් ආදායම ඍණ වියදම 200 ඍණ 300. ඍණ 100ක අයවැය හිගයක් පවතී. ඍණ 100ක අයවැය හිගයක් පවතී. අයවැය හිගේ පවතිනකොට අපි මුලින් ඉගෙන ගත්තා වගේ අයවැය හිගයක් තියෙද්දි මොකද කරන්නේ? ඒ හිගය පියවන්න විදේශීය ණය ගත්තාම මොකද වෙන බලපෑම ඉගෙන ගත්තා. දේශීය බැංකු ක්‍රමයෙන් ණය ගත්තාම මොකද්ද වෙන බලපෑම ඉගෙන ගත්තා. දේශීය මහජනතාවගෙන් ණය ගත්තාම මොකද්ද වෙන්නේ කියලා ඉගෙන ගත්තා. ඒ එක එකක් ඉගෙන ගත්තා. එහෙමනම් දැන් මේ අයවැය හිගය පියවන්න මොකද කරන්නේ රජය? මුදල් සැපයීම. අයවැය හිගයකදී අයවැය හිගේ ප්‍රමාණයෙන් මුදල් සැපයීම වැඩි වෙනවද අඩු වෙනවද?
කියන්න බං. අයවැය හිගේ ප්‍රමාණය මුදල් සැපයුම වැඩි වෙනවද අඩු වෙනවද? ඒ අහුවෙන තැනේදීම මතක තියාගන්න. දැන් නිකන් කියන්න බලන්න. කියන්න බලන්න පුතේ අයවැය හිගේ ප්‍රමාණයෙන් මුදල් සැපයුම වැඩි වෙනවද අඩු වෙනවද? දැන් අයවැය හිගයක් තියෙනවා රුපියල් මිලියන 100. පැහැදිලි ඇතිනේ ආදායම 200යි බදු ආදායම රජීය වියදම් 300යි. එහෙනම් ඍණ 100ක් නෙදී. එතකොට රජීය වියදම් වැඩි ආදායමට වඩා. ඒ කියන්නේ අයවැය හිගයක් තියෙනවා 300. මොකද කියන්නේ? වැඩි වෙනවා. අයවැය හිගේ ප්‍රමාණය. එක්කෙනා උත්තර දෙන්න. දෙන්නයි උත්තර දීදී ඇවිල්ලා තියෙන්නේ. අනිත් එක්කෙනා මොකද කියන්නේ? වෙනමම එක්කෙනෙකුත් උත්තරයක් දුන්නා. හොඳයි. ඔය හරි ඉඳලා. right. කිව්ට් කියවලා තියෙනවා වගේ තේරෙනවා. වැඩි වෙනවා. ඒක හරි. එහෙනම් මෙතන 100 වෙනවා. ඒකයි මේක ආපහු හදන්න වෙන්නේ. නැත්තම් මේ ටික එහෙමමයි. එහෙනම් දැන් මුදල් සැපයුම 1600. මේක තමයි LM. දැන් y මෙහි තියලා අනිත් වගේ ගිහින් දෙකෙන් එකයි y සමානයි මේකේ හරියට ඍණ වෙනවා. මේක ඍණ වෙච්චාම 100ක් ඉතුරුයි 100 ධන 50යි r. එහෙනම් y සමානයි දෙකෙන් වදිච්චාම 200 ධන 100යි r ඒක සමානයි LM. ඔන්න නව LM. දැන් නව LM හොයාගත්තා. එන්නේ ඒක මතක තියාගන්න ඕනි. මොකද්ද? මේවා ඔයාලට අමතක වෙලා යනවා භාගයට හදාදී. මුදල් සැපයුම මෙතන අයවැය හිගයක් තිබ්බද අතිරික්ත ඒවා. එහෙනම් අතිරික්ත නම් ඒ ප්‍රමාණයේ මුදල් සැපයුම අඩු කරලා තමයි ඔයාලා ගාන හදන්න ඕනේ. ඒ අයි කියන එක අපි තියරි වලදී කතා කරා. අයවැය හිගයක් නම් ඒ ප්‍රමාණයේ මුදල් සැපයුම වැඩි වෙනවා. දැන් අලුත් LM වෙන්නේ 200යි ධන 50 ධන 100යි හරිද? දැන් නව සමතුලිතය මොකක්ද අහන්නේ ප්‍රශ්නයක් තියෙනවා. නව සමතුලිතය ගණනය කරන්න කියලා. දැන් එහෙනම් නව සමතුලිතයට I S සමානයි LM ට IS කියලා කියන්නේ 8700 ඍණ 200යි R සමානයි 200 ධන 100යි RL. නේ හරි. මේක මෙහාට එනකොට 8500 වෙනවා සමානයි 300යි r. එහෙනම් 8500 බෙදීම 300 සමානයි r ට. ඒ කියන්නේ දැන් 85 බෙදීම 3 සමානයි r. ඉස්සෙල්ලා 80 බෙදීම 3. එහෙනම් ජාතික ආදායම හොයන්න මේ දෙකෙන් එකට ආදේශ කරන්න y සමානයි 8700 ඍණ 200යි r. එහෙනම් y සමානයි 8700 ඍණ 200 වරක් 85 බෙදීම 3යි. එහෙනම් y සමානයි බිඳුවයි බිඳු දැම්ම 17000 බෙදීම 3 ඍණ 8700. එහෙනම් y සමානයි 3 වරක් බිඳුවයි 21යි 44යි 26යි ඍණ 17000යි බෙදීම 3යි. එහෙනම් y සමානයි කියලා 100ද ඒක ඉන්නේ 3 හරි 100 ඉඳන් 3
34 ඔව් නේ. ඒක අඩු කරපුවාම නමුත් කොහොමද 4යි කොමින් 4යි එකයි. එහෙනම් y සමානයි 24400 බෙදීම 3යි ආදායම. බලන්න සුළු කරලා විභාගයට ආවට බය වෙන්න එපා. මේ වගේ ඔයාලා කැලලි එක දිනවනේ කැලලි එකෙන් හදන්න පුළුවන්. හරිද? එහෙමනම් දැන් ඔන්න නව සමතුලිත ජාතික ආදායම සහ සමතුලිත පොලි අනුපාතිකය. ඊට පස්සේ ඊළඟ කොටස සමතුලිත වන විට අරකම තමයි. සමතුලිත වන විට S ධන T සමානයි I ධන G බව පෙන්වන්න. එහෙම හදන්න නැහැ කුලොන් වලට. හරිද? සමතුලිත වන විට IS කියලා කියන්නේ S ධන T නේ. LM කියලා කියන්නේ I ධන G. අනෙමෙයි. S ධන T I ධන G ට සමාන බව ඔප්පු කරන්න. දැන් මෙන්න මේක S කියලා කියන්නේ එහෙනම් මොකක්ද S? ඍණ 200 ධන 5න් 1යි y ධන 200 සමානයිලු I කියලා කියන්නේ 1400 ඍණ 46 ධන 300. සුළු කරලා බලන්න. මේවා ඔයාලා දැන් මට සුළු කරන්න ගියොත් අපරාධ වෙලා ඒවා පුතේ නිකන් සුළු කිරීමනේ මම සුළු කිරීම කරන්න ඕනේ. මෙන්න මේ දෙක එකිනෙකට සමාන බව පෙන්වන්න. සුළු කරපුවම සමාන වෙයි. y වෙනුවට 24400 බෙදීම 3 දාන්න r වෙනුවට 85 බෙදීම 3 දාලා සුළු කරලා බලන්න. පුළුවන් නේද? right. එහෙනම් රජය සම්බන්ධ වෙච්චාම ඔන්න ඔහොමයි ISLM විග්‍රහය එන්නේ. අපි විභාගයට ආපු ගානක් එකක් බලමු වෙලාව ඉස්සරටයි නේද? අනිත් තව පාඩම් දෙකක් මම දැම්ම ඔයාලා ඒවා කියවවත් ගන්න අඩු ගානේ වෙලා තියෙන හැටියට කරන්නම්. කවුරුද්දක මේ ලියන්න ඇවිල්ලා තියෙන එකත් කරන්න ඕනේ. අනක් හදලා ඉන්නවද ලියන්න අපි කරනවද කියලා බැලුවේ. right 2015 ආපු ගාන අපි විභාගයට ආපු ගාන බලමු. විවෘත ආර්ථිකය ගැන අපි කරන්න යන්නේ නැහැ වෙලත් නැහැ. මේකට x name දාලා ඒක අපි තව පස්සේ ඉගෙන ගන්නකොට ඉගෙන ගමු. දැන් බලමු අපි විභාගයට ආපු ගානක් මෙච්චර දුර නෑ. මෙන්න මේ මම මෙහා පැත්තෙන් ලියලා තිබ්බේ ඔක්කොම දෙනවා ඔයාලට. දැන් මේ හැදුවේ බේසික් ගානක් වගුවක් දුන්නොත් ඒකෙන් ගොඩ නගානේ යන හැටි. මෙච්චර කාලෙ එහෙම දීලා නෑ. හැබැයි දෙන්න බැරි නෑ. පොඩි වගුවක් දීලා හදන්න කියන්නත් බැරි නෑ. ඒ වුණත් පුළුවන්. right ගාන ලියාගන්න. හත්වෙනි ගාන. ආර්ථිකය පහත සඳහන් සමීකරණයන්ගෙන් නිරූපණය වන්නේ යයි උපකල්පනය කරන්න. ආර්ථිකයේ පහත සඳහන් සමීකරණයන්ගෙන් නිරූපණය වන්නේ යයි උපකල්පනය කරන්න. ඒක ලියා ගන්න. තියෙනවා නම් පොත ගත්තත් කමන්නේ. C පොත බලන්න ඕනේ මේකෙන් බලලා ලියන්න. 0.75යි y ඍණ t I සමාන මං කිව්වේ අර අපි හදාපු ඒවා මේකේ දෙනවා. ඉංග්‍රීසියට.
25 R T සමානයි 100යි T සමානයි 100යි MD බෙදීම P සමානයි L R Y මේ දීලා තියෙන විදියමයි ඈ සමානයි Y ඍණ 100යි R P සමානයි 2යි MS සමානයි 10යි හරි ඔය තමයි දීලා තියෙන්නේ පාන්න ඔක්කොම දෙනවා මං කී දැනට ඔයාලා අර විදිහ හදන්නත් දැන් ඉගෙනගෙන තියෙනවා හරිද right දැන් ප්‍රශ්නේ මේකේ තියෙනවා C පරිභෝජනය Y නාමික ආදායම nominal income කියන එක T කියන්නේ බදු G කියන්නේ රජීය වියදම් MD කියන්නේ මුදල් ඉල්ලුම T කියන්නේ මිල මට්ටම R කියන්නේ පොලී අනුපාතිකය MS කියලා කියන්නේ මුදල් සැපයුම ඒ ටික ලියා ගන්න මොකද ඒකේ වැදගත් තැනක් තියෙනවා කියලා දෙන්නේ භාගයට අප් ගන්න ලියාගත්තද G කියන්නේ රජීය වියදම MD කියලා කියන්නේ මුදල් ඉල්ලුම P කියලා කියන්නේ මිල මට්ටම R කියන්නේ පොලී අනුපාතිකය MS කියලා කියන්නේ මුදල් සැපයුම හරිද හරි නේද පළවෙනි ප්‍රශ්නේ ප්‍රශ්න කරනවට කැමති වෙනවා එක එක්කෙනා අයින් ඉන්නවා කරන්න දෙයක් නැහැ ආවෘත ආර්ථිකයක ජාතික ආදායම් සමතාවයේ ප්‍රකාශ ජාතික ආදායම් සමතාවයේ ප්‍රකාශ කර ඇති පරිදි මේකේ තියෙන්නේ මේ පොඩි පරිවර්තනය කිරීම කොට ගැටලුව සමතාවයේ නෙමෙයි මේකේ තියෙන්නේ සමතාවයේ නමුත් ආවෘත ආර්ථිකයක ජාතික ආදායමේ සමතුලිතතාවය ප්‍රකාශ කර ඇති පරිදි නැත්නම් සමතාවය කමක් නැහැ සමතාවයේ ප්‍රකාශ කර ඇති පරිදි දලදේශීය නිෂ්පාදිතයේ සංරචක මොනවාද සංරචක පැහැදිලි කරන්න ආවෘත ආර්ථිකයේ දලදේශීය නිෂ්පාදිතයේ සංරචක මොනවද පළවෙනි කොටස දල ජාතික නිෂ්පාදනය සමානයි C ධන I ධන ඊට එච්චරයි මොකද සමස්ත ආදායම සමාන වෙනවා පරිභෝජන ධන ආයෝජනය ධන රජීය වියදම් දල ජාතික නිෂ්පාදනය එහෙනම් දල ජාතික ආදායම පරිභෝජන වියදම් ආයෝජන වියදම් සහ රජීය වියදම් වලට සමානයි. එහෙනම් y සමානයි c ධන i ධන g. එච්චරයි. ඒ අවුරුද්දේ එච්චරයි ඒකට කියන්න තියෙන ලොකු දෙයක් නැහැ මේ ලකුණු පහක් දීලා තියෙනවා. ඒසි නේද? ඔන්න ඉතින් වාට විස්තර කරන්න පුළුවන්. එච්චර ඕනේ නැහැ. මේ ලිව්වා විභාගයට ප්‍රමාණවත්. දෙවෙනි කොටස. ඒ ඔච්චර ලොකුවට ඉගෙනගෙන ඕවා තමයි ප්‍රශ්න. හරි. බලමු. දෙවෙනි කොටස. ඉහත තොරතුරු භාවිතයෙන් IS වක්‍රයේ සහ LM වක්‍රයේ බීජගණිතමය ප්‍රකාශන සොයන්න. ඉහත තොරතුරු භාවිතයෙන් IS වක්‍රයේ සහ LM වක්‍රයේ බීජගණිතමය ප්‍රකාශන සොයන්න. දැන් පහක් අරන් ඉවරයි. පුතේ දැන් කියපු ඉන්න ඔක ඔය C ධන I ධන G කියලා ලිව්වේ උනට ඒ අවුරුද්දේ එක්කෙනෙක් දෙන්නෙකුට වඩා ඔක ලියලා තිබ්බේ නැහැ. දැන් කොහොමද දන්නවනේ සමතාවය කොහොමද කියන එක. හරි. ISLM වක්‍ර දෙක ගොඩනගලා තමතුරු ජාතික ආදායම සහ එහෙම හොයන්න කියනවා. උටයකෝ කී. ප්‍රකාශන ලබා ගන්න කියන්නේ. ඔන්න ISLM වක්‍ර දෙකේ මේවා දෙක හදිනවට ලකුණු 5ක් දෙනවා.
ක්‍රම දෙකටම හදන්න පුළුවන්. is වෙන්නේ මේකේ g තියෙන හින්දා s ධන t සමානයි i ධන t ට. එක ක්‍රමයකට හදලා ඉන්නකෝ. ඔයාලට ලේසි ක්‍රමයේ තෝරාගෙන හදන්න ඒ එන ගාන එන විදිහට ඔයාලට ලේසි ක්‍රමයේ තෝරන්න. පළවෙනි ක්‍රමය. එහෙනම් s අපි දන්නවා මේකට අනුව ලියන්න පුළුවන්. t කියලා කියන්නේ ධන 200. එහෙනම් s කියලා කියන්නේ ගාන හදනකොට c සමානයි 200 ධන 0.75යි y ඍණ t නිසා s සමානයි ඍණ 200 ධන 0.25යි y ඍණ t. ඔන්න s t තියෙනවා i තියෙනවා g තියෙනවා. එහෙනම් මොනවද නේද? right. එහෙනම් s කියලා කියන්නේ ඍණ 200 ධන මන් කැල්ලකින් සුළු නොකරන හින්දා 4න් 1යි කියලා දාන්නම් 0.25යි කියලා කියන්නේ. y දන්නේ t දීලා තියෙනවා ti. ඔන්න අපි ලිව්වා s. දැන් ධන e කියලා කියන්නේ ci සමානයි i කියලා කියන්නේ දීලා තියෙනවා කිසි ගැටලුවක් නැහැ 200යි ඍණ 25යි r ධන g කියලා කියන්නේ 100යි. උඹාන ys ඔයාලත් ඉවරයි නේ. මේක ඍණ 200යි ධන 100යි ඍණ 100ක් ඉතුරු වෙනවා. එහාට යනකොට ධන වෙනවා. එහෙනම් මෙතන 300යි මේ 100 400යි. ඍණ 25යි r සමානයි 4න් 1යි y ඍණ මේක 4න් බෙදිච්චාම 25යි ඍණ 25. එහාට යනකොට ධන 25 වෙනවා. ඒකෝට එතන 425 කරන්නේ. එහෙනම් 4න් 1යි y සමානයි 425 ඍණ 25යි r. එහෙනම් y සමානයි 425 වැඩි කිරීම 4 ඍණ 25යි r වැඩි කිරීම 4. මේ පැත්තේ 4 තිබ්බේ එහාට අරන් ගියා. එහෙනම් ඒක තමයි අපි is කියලා කියන්නේ. එහෙනම් y සමානයි 425ව දෙකක් එමත් හිය හැකි. 850 850ව දෙකක් 1700. එනත 5 4ක් 4ක් නේ 4 වරක් 20 බිඳුන 4 දෙක 8යි 4ක් 16 1යි 17යි 1700 නේ ඍණ 100යි r. ඔන්න අපි is හෙව්වා එක ක්‍රමයකින්. එක ක්‍රමයකින් is හෙව්වා y සමාන 1700 ඍණ 100යි r. පැහැදිලිද? මොකද්ද කවුද කිව්වේ? කියපුවා අපි නිපාස මොකේද උදේ 0.75යි නේද කියලා අහන්නේ? ඔතන s වලටද? නෑ මෙතන තියෙන MPC මෙතන තියෙන MPS මේ දෙක එකතු වෙච්චාම එකයි. මම දැන් චුට්ටක් ඉස්සලත් කතා කරා. එතකොට C වල MPC 0.75යි නම් 1.75 අඩු කරපුවම 0.25 තමයි S වෙන්නේ. හරිද? දැන් අනිත් ක්‍රමයට හොයනවා නම් තියෙනවා මේ ලියුව y සමානයි c ධන i ධන g. ඒක තමයි is කියන්නේ. එහෙනම් y සමානයි c කියලා කියන්නේ දැන් කෙලින්ම ලිය හැකි 200 ධන 4න් 3යි. අන්න 0.75. y ඍණ 100 ධන i කියලා කියන්නේ 200 ඍණ 25යි r ධන g කියලා කියන්නේ 100යි. හරිද? දැන් සුළු කරන්න. y සමානයි 200 ධන 4න් 3යි y ඍණ 75 මේ දෙක එකතු කරපුවම ධන 300යි ඍණ 25යි r මේක මෙහාට එනකොට 4න් 3යි y වලින් අඩු වෙච්චාම 4න් 1යි y සමානයි මෙතන 300යි 500යි 575 අඩු වෙච්චාම 425 ඍණ 25යි r මේ 4 එහාට ගිහිල්ලා වැඩි වෙනවා. එහෙනම් y සමානයි 425 ඒවා 4ක් 1700යි 25 ඒවා 4ක් 100යි r සමානයි is.
ආපහු මේකමනේ. ක්‍රම දෙකටම හදන්න පුළුවන්. ගැටලුවක් නැහැ නේද? අර 75 අපේ එක්කනට පැහැදිලි ඇතිනේ නේද? දැන් මේකෙදි අපි S හොයාගෙන යන්න ඕන. ඒක ටිකක් දුරයි වගේ. මේක හරියට ලේසිනේ. right? අද කියන්නේ right. right. දැන් ක්‍රම දෙකටම පුළුවන් නේ. දෙවෙනි කොටසේ ලකුණු 5 ගැටලුවක් නැහැ නේ. ලකුණු 5 මදි වගේද ඒක? නෑ නෑ විවෘත ආර්ථිකය ඇවිල්ලා නෑ. එනවා නම් මම කරනවානේ. අපි රිවිෂන් එකේදී වෙලා තිබ්බොත් බලමු විවෘත ආර්ථිකයේ ගණන් කරන්න. මේ මෙච්චර කාලෙන් ඇවිල්ලා නෑ එන්නේ. එහෙම දෙන්නේ නෑ විවෘත ආර්ථිකයක ඇවිල්ලා තිබ්බේ නෑ ගණන්. හරි. අපි වෙලා තිබ්බොත් රිවිෂන් දවසේ ඒදිදි මේ ගණන් උයි තව පාඩම් කීයක් තියෙනවද නේ? ඔය එක දවස් ඔක්කොම කරන්න බලමු වෙලා තියෙන විදියට. ඒක හරිද? දැන් එහෙනම් IS හොයලා ඉවරයි. කීයද IS 1700යි ඍණ 100යි ආ. මොන ලකුණු දෙකමාරක් අරන් ඉවරයි වාලා. දැන් LM ක්‍රම දෙකකින් එකට හදන්න. කොහොමද හරි කරන්නේ? මේක මතකද? L සමානයි M ට. දැන් මේකේ දීලා තියෙන්නේ L කතාවක් නෑ. මම අර කිව්වේ MD MS ට සමානයි කියලා දීලා තියෙනවා. ගානේ කියනවා MD කියලා කියන්නේ මුදල් ඉල්ලුම. MS කියලා කියන්නේ මුදල් සැපයුම. හරිද? මේක ඇත්තටම නාමික මුදල් ඉල්ලුම නාමික මුදල් සැපයුම තමයි මේකෙන් මේ දෙකෙන් කියවෙන්නේ. මේක හොඳට මතක තියාගන්න. දැක්කද විභාගෙදී පොඩි වෙනස් ක්‍රමයක් කරලා තියෙනවා. මම මේවා හැබැයි පාඩමේදී කිව්වා. එහෙනම් නාමික මුදල් සැපයුම නාමික මුදල් ඉල්ලුමට සමාන වෙන්න පුළුවන්. ඔයාලට ගානේදී යටින් කියලා තියෙනවා MD කියලා කියන්නේ මුදල් ඉල්ලුම MS කියලා කියන්නේ මුදල් සැපයුම කියලා. හැබැයි මේකේ MD දීලා තියෙන හැටි බලන්නකෝ. මේ තියෙන්නේ MD බෙදීම P සමානයි L RY කියලා දීලා තියෙන්නේ ඇයි? අපි දන්නවා L කියන එක කොටස් දෙකයි. මේවා මේකින් ඔයාලා අවබෝධ කරගන්න ඕනේ. ඒකයි මෙහෙම ගානක දෙන්නේ. දෙනකොට ඔයාලා දැනගන්න ඕනේ ඇයි මෙහෙම දුන්නේ. L1 කියලා කියන්නේ ආදායමේ සූත්‍රය. L2 කියලා කියන්නේ පොලි අනුපාතිකයේ සූත්‍රය. ඒකයි RY කියන දෙකම දීලා තියෙන්නේ. ඒ කියලා මේකෙන් කියවෙන්නේ මොකද්ද? L වලින් කියවෙන්නේ L1 L2 කියන එක කියනවා කියන එක කියවෙන්න තමයි මේ දෙකම දාලා තියෙන්නේ. එහෙනම් L1 L2 ම තමයි මේ දීලා තියෙන්නේ. පැහැදිලිද මම කියන එක? මොකද නැත්තම් අපි L1 L2 එකතු කරන්න එපා. එහෙම ගානකුත් අපි බලමු. වෙලා තියෙන හැටියට කරන්න. හරි? ඒක සමානයි y ඍණ TIR. ඒක පැහැදිලිද? ඒකේ තවත් ಜಾති කියලා දෙන්න තියෙනවා. හරි? ඒක පැහැදිලි. මේ L කියලා කියන්නේ L1 L2 ම තමයි. අපි LM හොයන්නේ ඇත්තටම L සමානයි M වෙන වෙලාවට. මේකට අනුව නම් MD සමානයි MS වෙන වෙලාවට. මුදල් ඉල්ලුම මුදල් සැපයුම සමාන වෙන වෙලාවට ඉතින් එක විදියට දෙන්න පුළුවන්. LM ට සමාන වෙනවා MD MS ට සමාන වෙන්න පුළුවන්. හැබැයි දැන් බලන්නකො වැඩි. මෙන්න මෙහෙම. මෙයා දීලා තියෙනවා. MD බෙදීම P සමානයි LRY සමානයි y ඍණ CIR. මේ මොකද්ද? MD සමානයි MS කීයද? 1000.
අපි හිතමු ms කියලා මෙතන තියෙන්නේ ms ට සමාන වෙන්න ඕනේ. බලන්න මේ වෙනස දැන් ඔයාලට විභාගෙදී එහෙම ආවොත් ඔයාලා ඒක හරි සූක්ෂම වෙන්න ඕනේ. මුදල් ඉල්ලුමට මුදල් සැපයීම සමානයි. හැබැයි මේ කෑල්ලෙන් කියවෙන්නේ මොකද්ද? MD බෙදීම P. ඒ කියලා කියන්නේ මූර්ත මුදල් ඉල්ලුම. මූර්ත මුදල් ඉල්ලුම කියලා කියවෙන්නේ. MD බෙදීම P දීලා තියෙනවා. ඒක තමයි මේ. හැබැයි මෙතන ගානේ දීලා තියෙනවා MS සමානයි 1000යි කියලා. හැබැයි කොයිම වෙලාවකවත් MD බෙදීම P සමාන වෙන්නේ නැහැ MS ට. එක්කෝ MD සමානයි MS ට. ඒ කියන්නේ නාමික මුදල් ඉල්ලුම නාමික මුදල් සැපයීමට සමානයි. එහෙම නැත්නම් මූර්ත මුදල් ඉල්ලුම මූර්ත මුදල් සැපයීමටයි සමාන වෙන්නේ. එහෙනම් MD බෙදීම P සමාන වෙන්නේ MS බෙදීම P වලට. පැහැදිලිද මම කියන එක? හැබැයි මෙතන ගානේ මෙතන දීලා තියෙන්නේ MS 1000යි කියලා. එහෙනම් මේ පැත්ත MD බෙදීම P නම් මේ පැත්ත MS බෙදීම T වෙන්න ඕනේ. දැන් මූර්ත මුදල් සැපයීම මූර්ත මුදල් ඉල්ලුමට සමානයි කියලා තමයි. එතකොට මෙන්න මේක තමයි සම්බන්ධ වෙන්නේ. දැන් මේ MD බෙදීම P කියලා කියන්නේ y ඍණ 100යි MS දීලා තියෙනවා 1000යි අන P දීලා තියෙනවා 2යි කියලා. දැන් ඔයාලා සමහර වෙලාවට දැන් ඕක දන්නේ නැත්නම් ඔහොම හදන්න P ඉතුරු වේ. P වලින් වැඩක් නැහැ වගේ තේරෙන්නේ. ඒ කොහාටද අපි P දාන්න කරන්නේ? හැබැයි ඒ දීලා තියෙන්නේ මේ Nokia වක්‍රව කියලා තියෙනවා. මේ මූර්ත මුදල් සැපීමයි අපි දීලා තියෙන්නේ. ඉල්ලුම අපි දීලා තියෙන්නේ. වා මූර්ත මුදල් ඉල්ලුම දීලා තියෙනවා නාමික මුදල් සැපයීම දීලා තියෙනවා. පැහැදිලිද මම කියන එක? එතකොට එහෙනම් මූර්ත මුදල් ඉල්ලුම නාමික මුදල් සැපයීමට සමාන වෙන්නේ නැහැ. මූර්ත මුදල් ඉල්ලුම මූර්ත මුදල් සැපයීමටයි සමාන. එහෙනම් මොකක්ද වෙන්න ඕන? 1000 බෙදීම 2යි. එහෙනම් y ඍණ 100r සමානයි 500. එහෙනම් y සමානයි 1යි නැත්නම් lm සමානයි මේ 100ට යනකොට 500 ධන 100යි r. බලන්න ටූටි ප්‍රමාණයක් හදන්න තියෙන්නේ. හැබැයි මේ සංකල්පය ඔයාලා දැනගෙන ඉන්න ඕනේ. මේක මම ගාන තියරිය කරනකොට කරා මූර්ත මුදල් ඉල්ලුම. පොඩි ප්‍රමාණයක්. දැන් එහෙනම් lm තුන් හොයාගත්තා. කීයද? 500 ධන 100යි r. right. මොන ඒකේ ලකුණු පහ හරි. ටූටි වෙලාවයි යන්නේ. එහෙනම් IS හොයාගත්තා. වක්‍ර දෙක ව්‍යුත්පන්න කරන්න කියන්නේ දෙවෙනි කොටසට ඈ. පළවෙනි කොටසට කපේලියයි දෙවෙනි කොටසට පේලි 5යි 6යි ලකුණු 10 කම්ප්ලීට්. 10ම දෙනවා ඈ. ඒක අඩු කරන්න බෑ ගණන්. තුන්වෙනි කොටස ලියන්න. PGE ගණිත ප්‍රකාශ මොන හොයලා ඉවරයි. තුන්වෙනි කොටස. සමතුලිත පොලි අනුපාතිකය වරහන් ඇතුලේ සිම්පල් r පුවත් කරන්න ඉතුරු වෙනවා. සමතුලිත පොලි අනුපාතිකය සහ සමතුලිත ආදායම වරහන් ඇතුලේ y සමතුලිත ආදායම සොයන්න. මොන තුන්වෙනි කොටස 2015 නේද? ඔව් 15 මාර්තු අපි. දැන් සමතුලිත හොයන්න මොකද කරන්න ඕනද? IS LM ට සමාන කරන්න. එතකොට පොලියයි ජාතික ආදායම දෙකම නිකම් වෙනවා. ඒකටත් ලකුණු 5ක් දීලා තියෙනවා. ඒකයි මම කිව්වේ මේක අල්ලා ගන්න හරි ලේසි. CIR සමානයි 500 ධන 100යි r. මේක මෙහාට ගෙනකොට 1700 ඍණ 500 සමාන මේක එහාට යනකොට 200යි r 1200 බෙදීම 200 සමානයි r දෙවරක් 6යි පොලි අනුපාතිකයේ 100ට 6යි ඒක ආදේශ කරන මේ දෙකකින් එකට එන y සමානයි 1700 ඍණ 100 වරක් 600යි එන y සමානයි 1700න් 600ක් අඩු කරපුවම 1200 ජාතික ආදායම ඔන්න ලකුණු 5යි. එච්චාගෙත් බෑනේ. මේ දෙක වෙනවට ලකුණු 5ක් දෙන්න. පැහැදිලිද? දැන් ඉතින් ඔයාලා
මේක අහගෙන හිටියා නම් දිගටම අයියෝ මේ ගාන හදන්න ඕනේ කියලා හිතෙයි. බලන්න පොඩි තැනක් නේ මේකේ තිබ්බේ අර මූර්ත මුදල් ඉල්ලුව මූර්ත මුදල් සැපයීමට කියන තැන දැනගෙන ඉන්න ඕනේ අපි කරන තැන් වලදී අහගෙන හිටියා නම් හරි. එහෙම දන්නවනම් මේ ලකුණු 20 ගන්න එක ගේමක්ම නෑ. හැබැයි මතක තියාගන්න ඕනේ මෙතන වරද්ද ගත්තොත් අනිත් පැත්තට ලකුණු බිඳුව වෙන එකත් එහෙමම තමයි ඈ. ඒක නිසා. හරිද? right. ඊට පස්සේ ඊළඟ කොටස ලියන්න. දැන් පළවෙනි කොටස ලේසි, තුන්වෙනි කොටස ලේසි. දෙවෙනි ලේසි නෙමෙයි. පළවෙනි කොටසේ ගොඩාක් ලියන්න නෑ. ඒක වෙනුවට දෙවෙනි කොටසේ ටිකක් හදන්න තිබ්බා. තුන්වෙනි කොටසේ ගොඩාක් හදන්න නෑ. අපි බලමු හතරවෙනි කොටස. හතරවෙනි කෑල්ල ලියාගන්න. රජ්‍ය මිලදී ගැනීම මිලියන 100 සිට 150 දක්වා වැඩි වන බව සිතන්න. 100 සිට 150 දක්වා වැඩි වෙන බව සිතන්න. IS වක්‍රයේ කොපමණ ප්‍රමාණයකින් විතැන්වේද? ඒ ප්‍රශ්නමයි. IS වක්‍රයේ කොපමණ ප්‍රමාණයකින් විතැන්වේද? පොලි ආදායමේ හා ආදායම් මට්ටමේ නව සමතුලිතය කුමක්? ඒ කියන්නේ නව සමතුලිත පොලි අනුපාතිකය සහ ජාතික ආදායම් මට්ටම කුමක්ද කියලා අහන්න. මේක ටිකක් හදන්න තියෙනවා නේද? හැබැයි අපි අද කරුවා තමයි. ඒක හදනකොට ඉවරයි. ආය ගානක් හදන්න ඉලා. right. අපි බලමු දැන්. ඉතල වෙලා හදන්නේ මේ හරියටම දන්නවා නම් මේ ගානෙන් ඔයාලට අනිත් ප්‍රශ්න ලියන්න වෙලාව ඉතුරු කරගන්නත් පුළුවන් ආ. මේක මොකද දැන් හරියටම දන්න කෙනාට විනාඩි 5ක්වත් නැහැ මේ කොටස් හතර හදන්න අපි මේකෙන් කියලා දෙන්න යන හින්දා මේ වෙලා යන්නේ නැත්තම් ටක් ගාලා හදන්න පුළුවන්. ගණන් හදලා පුරුදු වෙන්න. හරි. දැන් මේක 150 වුණොත් කියලා කියන්නේ. රජ්‍ය වියදම් වැඩි කරා. කියලා කියන්නේ right. එහෙනම් y සමානයි c ධන i ධන g. දෙවෙනි ක්‍රමයට හදාන්නේ මම. c කියලා කියන්නේ 200 ධන 4න් 3යි y ඍණ 100යි ධන 200 ඍණ 25යි ධන අන්න g කියන්නේ 50. එතන තමයි වෙනස. එහෙනම් මේක තමයි IS y සමානයි 200 400 350යි ධන 4න් 3යි y ඍණ 75 ඍණ 25යි මේකෙන් 75ක් අඩු වෙච්චාම 275යි මේක මෙහාට එනකොට y ඍණ 4න් 3යි y සමානයි ඍණ 25යි r මෙතන 4න් 1 වෙනවා එහෙනම් y 4න් 1යි y 275 සම 25යි r y සමානයි 4න් 4 5 යි 8යි මේ බිඳුව 3ක් ඉතුරුයි 8යි 3යි ඍණ 100යි r සමානයි IS මොකද අහන්නේ IS කොපමණ ප්‍රමාණයකින් විතැන්වේද කියලා අහන්නේ. බලන්න වෙලා තියෙනකි. ඔන්න IS ඉතල මෙතන පොලි අනුපාතික බිඳුවේ 1700යි දැන් 1100යි හරි නේද මෙතන? සුළු කළා හරිද බලන්න පුතේ? නෑ 200යි 400යි එක තමයි මම කිව්වේ 550යි. එක්කද? ඔයාලා කියන්නේ නෑනේ. 550න් 75 කියනම 475යි. 475 අතරින් වෙච්චාම පයිසෙ බිඳුව දැම්මා 8යි 16යි 3යි 19යි 1900 right එතකොට එහෙනම් අනිත් පැත්තට ඉඳින්න
කීයකින්ද? එතන 1900. එහෙනම් මේ දුර කොච්චරද? 200කින් විතර වෙලා තියෙනවා. පැහැදිලිද ඒක? 200කින් තමයි විතර වෙලා තියෙන්නේ. ඉස්සෙල්ලා තිබ්බේ මෙතන 1700. අද මම කියලා තිබ්බේ ගෙහෙන් මුන් දිනවා නේද? අද දැන් 1900. එහෙනම් විතර වෙලා තියෙනවා ඒකක 200කින් දකුණට. හරිද? ඊට පස්සේ කියන නව සමතුලිත ජාතික ආදායම සහ පොලි අනුපාතකය ගණනය කරන්න. right. දැන් නව IS හොයලා ඉවරයි. නව IS 1900යි ඉන 100යි R. මේකෙදි සමහර අය වගේ ඔය මුදල් සැපයුම් සම්බන්ධව අවධානය යොමු නොකරත් අදලා තියෙනවා මම දැක්ක පොත්වල එහෙම හරියන්නේ නැහැ. හැබැයි අවධානය යොමු කරන්න වෙයි. අවධානය යොමු කරන්න ඕනේ. දැන් ඉතලා දැන් රජයේ ආදායම T ඍණ G. එහෙනම් අයවැය හිගේ 50ක් තියෙනවා. ඒක එහෙනම් මුදල් සැපයුම අඩු වෙනවා කීයද 950 දක්වා නාමික මුදල් සැපයුම්. දැන් එහෙනම් y කියලා කියන්නේ lm හොයන්නේ අපි lm කියලා කියන්නේ md බෙදීම p සමානයි l r y ඒ වරන් ඕනෙත් නෑ සමානයි y ඍණ 100r සමානයි. දැන් මුදල් සැපයුම 50කින් අඩු වෙනවා. ඒ කියන්නේ 950 බෙදීම 2යි. හරිද? අදම කියලා දීප එක දැක්කද? ඒක විභාගෙට හිමු තියෙනවා. මම කියවනේ මුදල් සැපයුම් අයවැය ඉගයක් නම් ඒ ප්‍රමාණය මුදල් සැපයුම් වැඩි වෙනවා කියලා ඔයාලම උත්තර දුන්නේ. ඒක වෙලා තියෙනවා. එහෙනම් y ඍණ 100r සමානයි දෙවරක් 4යි 7යි 5යි 475යි. එහෙනම් y එන නැත්නම් lm සමානයි 475 දාන 100යි r. දැන් අලුත් lm සමානයි 475යි ඍණ 100යි දාන 100යි r. පැහැදිලිද? හරි. මේ අන්තිම කොට සාධාරණයි. දක්ුණු ඉස්සම ගන්න පුළුවන්. දැන් ඒකේ පළවෙනි එක කොච්චරකින් ඉතනලා 200යි ඉතුරු කැල දැන් හදන්නේ IS සමාන වෙන්න ඕනේ LM ට 1900 ඍණ 100R සමානයි 475 දාන 100යි R. එන 1900 ඍණ 475 සමානයි 200යි R. 10යි 5යි 9යි 7ක් 2යි 8න් 4ක් 4යි 1යි බෙදීම 200 සමානයි R දශම ස්ථාන 2යි ප්‍රතිපහම දෙවරක් 7යි දශම 1යි 2යි 5යි එහෙනම් 7යි දශම 1යි 2යි 5යි R. හරි. ඒක ආදේශ ඔයාලට ගැටලුවක් වෙනවා ඔයාලට කැල්ල එක දෙනවනේ. ඒක ආදේශ කරන්න y සමානයි 1900යි ඍණ 100යි r කියලා කියන්නේ 7.1 2යි 5යි. එහෙනම් y සමානයි 1900 ඍණ 700 12.5. ඒකට එහෙනම් y සමානයි දශම 9 කරන්නකො 712යි 10න් එකක් 8යි 9න් එකක් 7යි 8න් 7ක් 1යි 1178යි කියලා එනවා සමතුලිත ජාතික ආදායම. මම දැක්කා මේක මෙහි අදාළ තියනවා පොලිය අර මුදල් සැපයුම් බලපෑමක් නොවන ආකාරයට. එහෙම වෙන්නේ නැහැ. මුදල් සැපයුම් බලපෑමක් වෙනවා අනිවාර්යයෙන්ම අයවැය ඉගයක් පවතින විට. එහෙනම් මේක තමයි අන්තිමටම අහන්නේ අලුත් ඉලක්කම් දෙක. පැහැදිලිද? ඔය 2015 නේද මම කිව්වේ. ඔව් 2015 මාර්තු විභාගයට ආපු ප්‍රශ්නේ හැම අවුරුද්දකම වාගේ ඇවිල්ලා තියෙනවා මේ
ගානක්. හරි. තව කවුද ලියන ප්‍රශ්නයක් තියෙනවා ඒකත් ඉතින් කරන්න වෙලා නැහැ නේ. එහෙනම් පාස්නේ භාගයට පටන් ගන්න නවත්තන්නත් බෑ. තව විශේෂයෙන් ඔයාලට මොන වගේ හරි පාඩමක ගැටලුවක් තියෙනවද කියන පාඩම් දෙකක් මම අප්ලෝඩ් කරලා ඇති. ඒක අපි අනිත් දවසේ වේගෙන් කරන්න බලමු. තවත් තියෙනවා පාඩම්. වේගෙන් කියන්නේ ඌටත් වඩා වේගෙන් කරන්නත් බෑ දැන් මේක වේගෙන්. ඒ කියන්නේ මම වචනයක්වත් නොකිය තප්පරයක්වත් ඉන්නේ නැතුව මේ කරගෙන යන්නේ. හා right. ISLM ගණන් එකක් හදුවා. ලාකට ආපු එකක්. දැන් ඔයාලා තේරෙන්නේ නැති එක ලේසි තමයි කියන එක. අපි තව ගානක් දෙකක් හරි හදන්න උත්සාහයක් ගමු. මේ ඉවරයක් නෑ නේ. අර දෙවෙනි ප්‍රශ්නේ ලියන හැටි කියලා දෙන්න ඕන. දෙවෙනි ප්‍රශ්නේ අර වගුවක් දීලා ලියන එක ගැනත් පොඩ්ඩක් කරන්න ඕනේ. ඒකත් ඉතින් ලබන සතියේ ඉවර හින්දා ඒකත් ලබන සතියේ කරමු. විශේෂයෙන් මොකක් හරි පාඩමක් ගැන අමාරු මොනවා හරි තියනවද කියන්නකෝ. එතකොට මට මේ පාඩම රිවිෂන් එකේදී හරි ආපහු වැඩිපුර ටිකක් කරන්න පුළුවන්. මොනවද ඔයාලට අවශ්‍ය වෙන්නේ රිවිෂන් එකේදී මේ මෙන්න මේ පාඩමින් වැඩියෙන් කරොත් හොඳයි කියලා හිතන පාඩමක් තියෙනවද? නැත්තම් මොනවා කරත් කමක් නැහැ. රිවිෂන් එකට ඔයාලා එනවා මං හිතන්නේ මේ නේ. ඒක හොඳයි. ගෙදරින් නම් කරන්න බෑ මේ වැඩි. රිවිෂන් නම් කොහොමවත් කරන්න බෑ. තියනවද එහෙනම් මොකක් හරි විශේෂයෙන් අමාරුයි කියලා හිතෙන පාඩමක් කියන්නකෝ කාට හරි. කාට හරි කියන්නේ ඔයාලා ගොඩක් කීප දෙනෙක් කියනවා නම් තමයි එක්කෙනෙක් වෙන කරන්න අමාරුයි. මේ පාඩම තව ප්‍රශ්න කරුවොත් හොඳ ප්‍රශ්න වගේ විතරයි දාට කරන්න රිවිෂන් පාඩම් කරන්න වෙලාවක් නැහැ. එහෙම නැත්නම් මේ ඔක්කොම පාඩම් කරන්න ඕනේ. එහෙමද? ඈ විශේෂ පාඩමක් නැහැ. ඔක්කොගෙම කරපුවාම හරිද? එහෙමද? මුකුත් කියන්නේ නැත්තේ කියන්නේ කට්ටිය ගිහිල්ලාද? මං විතරක් දන්නේ නැහැ. කට්ටිය ඔන් කරලා ගෙදර ගිහිල්ලා. කියන්නකෝ ඔතනින් අපි නවත්තමු. ගානක් හදන්න වෙලාවක් නැහැ. භාගයක් කරලා හරියන්නේ නැහැ. කොහොමත් පැයකට ආසන්න කාලයක් යනවනේ මේ ගානක් හදන්න අපි. හදනකොට විභාගයට හදනකොට ඔයාලට විනාඩි 20ක් යන්නේ නැහැ ඔකට. දැන් මම කියලා දෙන්න හින්දා විශේෂ පාඩමක් නැහැ නේ. එහෙනම් අපි නවත්තමුද? හරි. හරි මම හිතන හැටියට 10 වෙනිදා තමයි රිවිෂන් එක තියෙන්නේ. මම ඒකට හදන්නම් අලුතින් ප්‍රශ්න ටිකකුත් අපි වෙලා තියෙන හැටියට හැම පාඩමකින්ම ප්‍රශ්නයක් දෙකක් පැටෙන විදිහට අපි කතා කරලා බලමු. මේක ඉවර කරන්න නේද? ගැටලුවක් නැහැ. විශේෂ පාඩමකුත් නැත්තම් අපි උතරින් නවතුමු. ඔක්කොම අමාරුද ඔක්කොම ලේසිද? කියන්නේ නැහැ නේ. ඔක්කොම පාඩම් අමාරුද නැත්තම් ඔක්කොම පාඩම් ලේසිද නැත්තම් කීපකින් විතරක් කරොත් ඇද්ද? එහෙමත් නැහැ. එහෙනම් අපිට උතරින් නවතුමු. හරි. අනිත් දවසේ බලමු ඔතන ඉඳන් ඉතුරු ටික කොහොමද කරන්න කියලා. ප්‍රශ්නයක් නැත්තම් තව විනාඩි දෙකක් තුනක් දෙන්න පුළුවන් ප්‍රශ්නයක් තියෙනවා නම් වෙලාව මට නම් ගැටලුවක් නෑ. ප්‍රශ්නයක් නැහැ නේද? හරි එහෙනම් ඔතනින් නවතුමු. තව එක දවසක් තියෙනවා. ඒක අපි අනිත් දවසේ පුළුවන් තරම් දේවල් කතා කරමු. රිවිෂන් එකේ පාඩම් කතා කරන්න. එහෙනම් බොහොම ස්තුතියි.